තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. ගුරු වීම කියන අපි නිකන් ගලාවට අපි ඒ ගැන මොනවාරි දේශනාවක් කරනකොට හරි හිතනකොට ආයි විශ්වනාථ මේ රෙකෝඩින් දේශනාවක් යහනකොට ඒ ගැන ඒ දේශනාව අහනකොට ඒකට නඟුරු වෙනවා කියලා හිතනකොට කොහොමද දේශනාවක් අහද්දී කොහොමද දැන් ඔයාලා අතින් නම් ගොඩක් වෙලාවට පිටට යනව අඩුයි. මොකද දන්නේම නැති කන්නේ අහන්නේ. දේශනාවක් අහද්දී ඔයාලා අතින් ගොඩාක් පිටට යනව අඩුයි. ඔය දේශනාවක් අහද්දී ගොඩාක් පිටට යන්නේ මේ ඉගෙන ගත්ත අයට ධර්ම. අයියලා දන්න දේවල් තියෙනවා. අහපු දේවල් තියෙනවා. එතකොට ඒ වෙලේ ගොඩාක් වෙලාවට ඒ කියන්නේ අර ලෝකයේ මූලික මට්ටමේ නැමීමක් තියෙනවා. මොකද දන්න දේවල් නැති නිසා. අතනර සම්පූර්ණයෙන් නැමෙනවා කියන එක ඒක අපිට බලින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ඒ කියන්නේ මාර්ගයත් එක්ක නැමෙනවා කියන කාරණාව සිදු වෙන්නේ සම්පූර්ණයෙන්ම අපි ජීවිතය ගැන හිතලා අපට හිතලා ඉන්න පුළුවන් වූ කිසිම දෙයක් නැති තැනදී. ඒ කියන්නේ කිසිම විදියකින් අපි හිතන කාරණාව ඔස්සේ අපට ඉන්න විදිහක් නැහැ. ඒ කියන්නේ අපට හිතලා තෘප්තිමත් වෙන්න එකක් නැහැ. ඒ කියන්නේ අනිත්‍ය කොහොමත් නැහැ. අන්න ඒ වගේ තැනකදී තමයි එතන නැමීම කියලා කියන්නේ. එහෙම නැතුව අර මූලිකව නැමීමක් කියන එක ඔයාලකින් ගොඩක් සිද්ධ වෙනවා මේ ධර්මයේ දන්නේ නැති නිසා. දන්නේ නැති දෙයක් නේ අහන්නේ. දේශනාව අහන්නේ. ඉතින් ඒකම අහගෙන ඉන්නවා කියන ඉගෙන ගන්නවා කියන කාරණාවනේ තියෙන්නේ. ඉතින් ඒක තමයි අපි අර මුලින් සාමාන්‍ය ජීවිතේ හුරු කරන්නේත් ඒක තමයි. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් නැමිනවා කියන කාරණාව. අර කාරණාවට අපි හිතන්න ඕනේ. ඒ කියන්නේ මාර්ගයේ තුලදී නැමිනවා කියන එකට හිතන්න ඕනේ. හිතනකොට හිතන කිසි දෙයක අපේ ජීවිතේ අපට ලැබෙන විදිහේ කිසිම දෙයක් නැති වෙන විදිහට. ඒ විදිහට හිතන්න ඕන කරුණක ගොඩක් කියලා දෙලා තියෙනවා. එහෙම හිතද්දි තමයි අලුතෙන් බලෙන් අපි නැමෙන්න ඕන කියලා හිතන්න ඕනේ නැහැ එතකොට. දැන් කල්යනා මිත්‍රයා හැටියට භාවනාවක් හැටියට නැත්නම් අර ඒ කරුණු ඔක්කොම තියෙන අපි බලෙන් නැමෙන්න හිතන්නේ. ඒක අපි බලෙන් කරන්නේ. ඒක කරන්න ඕනේ. ඒක කරනකොට තමයි යම් කිසි මට්ටමකට හරි මේ අර කියන කාරණාව අහනවනේ එතකොට. එතකොට ඒ කියන කාරණාව එක හිතන්න පටන් ගන්නවා. කියන්නේ සම්පූර්ණයෙන්ම ජීවිතේ කිසිදු කාරණාවක් හිතන විදිහකට කල්පනා කරන විදිහකට කිසිදු කාරණාවකට තැනක් නොයන විදිහ කරුණු තමයි හිතන්න කියන්නේ. ඒ විදිහට හිතනකොට කිසිදු විදිහකින් මේ අපිට හිතන්න හෝ කිසිම කාරණාවකට තැනක් එන්නේ නැහැ. අඩුම ලෝකේ ජීවත් වෙන කාරණාවකටවත් තැනක් එන්නේ නැහැ. අන්න හිම ආවහම තමයි නිවැරදිවම මාර්ගයත් එක්ක නැමීම වෙන්නේ. අරක ඉතින් ඒ විදිහට හිතන්න ඕනේ. අපි වැඩ කරනවා කතා වුණා රවි. يعني ඒ කල්යනා මිත්‍යාර දැනුම කියන එක ගැන මුත් හිතන්න නැතුව කතා කරලා තමයි මේ කියන්නේ. ස්වාමීන් වහන්සේලාගෙන් කියන අපිට තියෙන අනුකම්පාව මේ අපි ගැන හිතන එක කියලා අපි අරින් ගන්න. ලෝකෙමත්ෙන් අපි ඉස්සුවා කරන දැන් ඔය ආවදාවට කන බොනේ කියලා ඊට පස්සේ කෑවල් ජීවවල එහෙම නැත්නම් එදිරත් හදුනුත් ඒ වෙලාවේදී අහන ඒ විස්තර ඉඳලා ඊට පස්සේ ඒ හැම දෙයක්ම ඕන හැම වෙලාවෙම අහන ඊට පස්සේ
බණ කියන දේශනාව සාමාන්‍ය කියලා සම්බන්ධ මේ කියන්නේ අපිට කරන බලශීලී දැන් අර පොළොවේ තියලා පොවනවා වගේ කියන්නේ තරමතර පුදුම උනන්දු කරනවානේ. ඒක කොච්චර දෙයක්ද මේ කරන්නේ හැම පැත්තම වල මේ පුදුම අනුකම්පාවක් තියෙන කියලා දැන් මේ වැඩ කරනවා කියන්නේ කතාව නම. ඒ කියන්නේ අපේ ඥාතිකවත් හොයලා බලන්න තියෙන්නේ නැත්නම් ධර්මින්වත් කියන්නේ ඥාතිරුණුවක් නැති තරමට මේ හොයලා බලන එකත් ඒ අනුකම්පාව කියලා කියන සම කතා කරලා ගියා. කියන්නේ වැඩ කරනම කතා කරලා ගියා. ඊට පස්සේ මේ මම කිව්වා මෙයාගේ මේ ඒ කියන්නේ ඒක තැනක ඉඳගෙන අර ඉතින් හිතන කල්යාණ මිත්‍ර භාවනාව නෙවෙයි මේක වෙන්නේ ඇති කල්යාණ මිත්‍ර භාවනාව යෙදීම කියලා මම කිව්ව සමහරවිට. ඔව් ඒක එකක් හරි. එතන තව එකක් ඇති වෙනවා. මෛත්‍රිය ඇති වෙනවා. මෛත්‍රී හිතක් ඇති වෙන හොරු කිරිල්ලක් ඒක. දැන් අපි මෛත්‍රියක් වෙයි නිකන් සූපත් වේවා කියලා හිතන්න එනවනේ. ඒක වචන විතරනේ. අර කාරණාව මෛත්‍රියක් ඇති වෙන හිතන එකටත් හරි. ඊළඟට කල්‍යාණ මිත්‍ර භාවනාවක් හිටියට ඒ කාරණාවට හරි කෙනේ සිද්ධිය එක තමයි බලන්න ඕනේ නැත්තේ. මම අර හැම වෙලෙම කියන්නේ මේ අදයි බුදුරණවහන්සේගේ ගුණ කිය අර අරහං සම්මා සම්බුද්ධ කියන ඒවා මතුරනවයි ඒ වගේ ගුණ තේරුම් කියනවයි. ඒ කියන්නේ අපිට දැනෙන්නේ නැති එකක් නෙවෙයි කියවන්නේ. අපිට දැනෙන්නේ නැති එකක් අපිට දැනෙන එකක් බලන්න හිතන්නට ඕනේ. අන්න ඒ වගේ ඒ කියන්නේ බුදුරණවහන්සේ ගැන පවා හිතන්න තියෙන්නේ ඇත්තටම ශ්‍රමණ ගෞතමයන් ගැන අපිට දැනෙන. ඒ කියන්නේ අපිට සිද්ධි අල්ලලා දැන් අපි ගත්තොත් මට ගොඩාක් දැනෙනවා අඟුලිමාල ඒ දමනේ සිද්ධිය. ඒ වගේ අර අපිට දැනෙන සිද්ධි තියෙනවානේ. ඔන්න ඕකත් එක්ක හිතනකොට තමයි අපට වැඩෙන්නේ. අරක බුද්ධානුස්සතිය කියන එක. ඒක වෙන්නේ සෝසපන්න කෙනාටනේ. දැන් අනිත් වගේම තමයි කල්යාණ මිත්‍ර භාවනාව කියන එකත් ඒ විදිහට තමයි ප්‍රායෝගිකව මේ දැනෙන කරුණු එක්ක හිතන එක. ඉතින් ඒකේදී අර හැම පැත්තම හිතනකොට අපිට මෛත්‍රියක් වැඩෙනවා. ධර්මයේ පැත්ත කියන කාරණාව වැදගත්කම ගැන හොඳටම හිතනකොට අර ඒක මුරු කරනකොට ඒක අහන්න ඕනකමත් ඇතුලෙන් ඇති වෙනවා. සහ අපට අර නැමියාව ජීවිතය ඇති වෙන උරු වෙනවා. ඒක තමයි ප්‍රායෝගිකව. නැතුව නිකන් ඔහේ හිතන එක නෙමෙයි. විශේෂයෙන්ම ධර්මයේ පැත්ත. දැන් හිතන જાති නම් ඕන තරම් තියෙනවා. දැන් හිතන જાති තියෙනවා දැන් හැම වෙලේම අහනවා ධර්මය අහුවද කියලා. අහන්න උනන්දු කරනවා. ඊළඟට මම උගුර කැඩනකම් කියනවා. දේශනා කරනකොට දැන් මගේ සතුටකුත් තියෙන නැති නැහැ. නමුත් අර කියන්න ඕනේ කියන කාරණාවක කියනවා. ඊළඟට මම හිතන්නේ මේ අවුරුදු 2 අවසාන කොරෝනා කාලේ මගේ ජීවිතයේ මේ සූත්‍ර බලලා ඒක පරිවර්තනය කරලා ඒවා හොයලා ඒ ගත්තට පස්සේ දැන් මේ දවස් 4 ගත්තොත් එහෙනම් මේ දවස් 4 මම නිදා ගන්න වෙලාවෙ මෙතෙන් ආපු වෙලාව ඒ ටික විතරයි ගොඩක් වෙලාවට මගේ කියන්නේ මම නිදහසේ ඉන්නේ. අනිත් හැම වෙලෙම සූත්‍රයක් බලනවා පරිවර්තනය කරනවා. ඒ කාලේ මදි මේ සතියේ තියෙන වැඩසටහන් ටිකට. ඉතින් ඒ කැපකිරීම ගැනත් අන්න ඒ විදිහට හිතන්න පුළුවන් නම් එතකොට දැන් ලෝකයේ මට්ටමින් අර කැපකිරීමක් කරන එක කියන්නේ ලෝකයේ මට්ටමින් අපි අර ඒ කැපකිරීම ගැන හිතලා මේ නැමියාවක් ඇති වෙනවා. ලෝකයේ මට්ටමින්. ඉතින් ඒ වගේ හිතන જાති ගොඩාක් තියෙනවා. දැන් සමහර දැන් අද වුණත් දේශනා කරගෙන යනකොට අද උදේ කාලේ මම අර මගේ හතුර එකක් මගේ හතුර තමයි අර මගේ ඇඟෙන් එනවනේ. ඇඟෙන් එනකොට මට මගේ උගුර ගැන හිතෙන්නේ නැහැ. උගුර රිදෙනවා. නමුත් උගුර ගැන හිතෙන්නේ නැහැ. වතුර බොන එකත් අමතක වෙනවා සමහරවිට. දැන් ඒත් මම කියනවානේ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් හිතන්න පුළුවන් මේ ඒ අනුකම්පාව උපකාරශීලී බව. අනික දැන් තව පැති අපිට ගොඩක් හිතන්න පුළුවන්. අපි මොනවා හරි දෘෂ්ටි වලට රිංගගත්තාට පස්සේ අපි මොනවා හරි වල ඉන්නකොට ඒකට ගැලවෙන විදිහට කරුණු හොයලා කියන හැටි, කරුණු කතා කරන හැටි. දෘෂ්ටි වල රිංගගත්තාට පස්සේ ඊට වඩා නැත්නම් අපි දැන් අපිට හිතන්න පුළුවන් මේ නැත්නම් අපි මේ දෘෂ්ටිය අල්ලගෙන මේ දෘෂ්ටිය තුළ ඉඳලා කොච්චර කල් අපි ඉන්නවද? අපි මේ දෘෂ්ටිය තුළ රිංගගෙන ඉන්නවා. මේක එක්ක අපි ධර්ම කියලා හිතන් ඉන්නවා. ඉතින් මෙවුවා නැති වෙන විදිහට සාධාරණ කරුණු කියලා ඒවා ඉස්මතු කරලා පෙන්නනවා. ඒ සඳහා උනන්දු කරනවා. මෙන්න මේවා ගොඩාක් හිතන්න පුළුවන්. එතකොට අර මේ ධර්මය අහන්න ඕනේ කියන පැත්තේ නැමියාව වැඩි. අතනදී මෛත්‍රී පැත්තත් වැඩි. ඉතින් ওই දෙපැත්තම ඒක තමයි ප්‍රායෝගිකව. නැතුව නිකන් ඔය කියන එක නෙමෙයි. සාමාන්‍යයෙන් ධර්මකාරණා හිතද්දි කියන්නේ ඒ විලාවේ යෙදෙන කියන්නේ යනවා කියන්නේ ඉස්සරහා ගැන අපි මොකද වහයිදාකට හරි ඇදලා ඒක ගැන හිතනවා නම් මේ එතන අපිට අහු නැති ප්‍රශ්නයක් නේද? ඒ කියන්නේ ඒ වගේ අපි සත්‍යවාදී
නොවීමක් නේද එන්නේ? මෙහෙම මල්ලි හිතීම දියුණු කරගන්න ප්‍රශ්නයක් නැහැ. හිතීම දියුණු කරගන්න පින්ඩපාත පාසල සුටි තියෙන එක තමයි. හිතීම දියුණු කරගන්න. අපි දකිනවා කියන කාරණාව එක්ක යනකොට අපිට කොහොමවත් මෙහෙම එකක් තියෙනවා. අපි හිතමු දැන් අපි ඉන්න සිද්ධිය කියලා. දැන් යෙදෙන කාරණාව. යෙදෙන කාරණාව හිතන්න ගන්නකොටත් ඒකත් කොහොමද අතීතෙට ගිහිල්ලානේ. දැන් යෙදෙන කාරණාව හිතන්න ගන්නකොට කොහොමද අතීතෙට ගිහිල්ලා. අතීතයේම දැන් අපි ගොඩක් කලින් වෙච්ච සිද්ධියක් ගත්තත් ඒත් අතීතෙට ගිහිල්ලා. පොඩි කාල වෙනසක් විතරයි තියෙන්නේ. දැන් මම කියවි තේරෙනවද ඔන්න බලන්නකෝ දැන් අපි හිතමු අපට රාගයක් ඇති වෙනවා කියලා දැන් ඉවිල අපට ඔන්න හිතන්න හිතෙනවා. එතකොට හිතන්න හිතෙනවා කියන එකනේ දැන් තියෙන්නේ. දැන් රාගය අතීතෙට ගිහිල්ලා. එතකොට කාලේ පොඩි. අපි හිතමු කලින් දවසකට පැය 10කට විතර කලින් තරහක් ඇති වුණ එකක් ගැන කියලා. ඒකෙත් කාලේ වැඩි. නමුත් ඒක අතීතෙට ගිහිල්ලා. දෙකම අතීතෙට ගිහිල්ලා. අර දැන් ලැබෙන කාරණාවික හිතන්න හිතෙන එකේ ගැම්ම වැඩි. අරක ගැම්ම අඩුයි. ඇයි ඒක ඉවරලා නැති වෙලා ගිහිල්ලානේ. මේකේ අර ගැම්ම එනවා හොඳට. දැන් අපිට අර විදිහට එනවනම් අතීතයේ වෙච්ච එකක් ඒත් ප්‍රශ්නයක් නැහැ හිතුවට. මොකද දැන් ලැබිච්ච එකක් හිතුවත් ඒත් අතීතයට යනවා. ගොඩාක් අතීතයේ වෙච්ච එකක් හිතුවත් ඒත් අතීතයට යනවා. දෙකම අතීතයට යනවා. දැන් සිදුවෙන දේ හිතීම. දැන් සිදුවෙන හිතීම දැන් බලන්නකෝ ඔන්න නිකන් තරහක් දැන් ආවොත් එහෙම ඒ තරහත් එක්ක හිතන්න පෙළඹුණොත් එහෙම මොකද වෙන්නේ කියලා අර තරහ නැහැ. දැන් හිතන එකක් කරන්නේ. දකින්නවා කියන එක ඔක නෙමෙයි. ඒක මල්ලි අපිට කරන්න බෑ. දකින්නවා කියන එක. මොකද හේතුව දකින්නවා කියන කාරණාව සිදුවෙන්න ඒ කියන්නේ දැන් සිදුවෙන කාරණාවක් කියන කාරණාව එක්ක දැකීමකට යමු වෙන්න අපිට තියෙන්න ඕනේ ප්‍රඥාව ඇහැ. ඒක බලවත් සෝතාපන්නයෙකුට විතරයි. සිහිය යොමු කරාට පස්සේ. එයාට එයාගේ සිහිය විරණුවන එනකොට එයා ඒක ඒ දැකීමත් එක්ක යම් කිසි විමුක්තියකට ඒකට කියනවා සාමික විමුක්තිය කියලා. විමුක්තියකට යොමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතන්න ඕනේ. එතකොට අපිට හිතන්න පදනමක් එනවා. දැන් වෙච්ච සිද්ධියක් හරි ඊට කලින් වෙච්ච සිද්ධියක් හරි ඊට කලින් කෙලෙසයක් ආවයක් හරි දැන් ආපු කෙලෙසයක් එක්ක හරි හිතන්න පදනමක් එනවා. දැන් වෙන සිද්ධිය හිතන එක. එතකොට ඒකයි හරිම දැන් ක්‍රියාකාරීත්වය. දැන් ආපු සිද්ධිය හිතන්න ගත්තා අතීතයේ පැය 2කට පැය 5කට කලින් ආපු සිද්ධියක් හිතන්න ගත්තා දෙකම අතීතයට යනවා. දැන් වෙන සිද්ධිය හිතීම. එහෙනම් මේ දෙකෙන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක ටිකක් දැනෙනවා වැඩි. දැන් වෙන කාරණාව එක. මෙන්න මේක එක හිතන්න පෙළඹෙනකොට අපිට අර දැන් ඒක හිතන්න පෙළඹෙනකොට අපි හිතමුකෝ මම මෙහෙම කියන්නම්. අපිට ඇහෙන පිරිත් ඇහෙනවා කියන කාරණාව ගැන අපිට දැන් හිතන්න ඔන්න මම කියලා දීලා තියෙන විදිහට හිතන්න හිතෙනවා මේ ඇහෙනවා කියන්නේ මොකද්ද කියලා. දැන් ඇහිච්ච දෙයක් නිසා හිතන්න ඊට වැඩි. දැන් අන්න ඇහෙනවා කියන එක හොයන්න යන්නේ ඒක තමයි දැන් සිදුවීම. දැන් මේ මානසිකාරය. අපි හිතමුකෝ කලින් මතක් වෙනවා කියලා කොහේ හරි ගියපු කාරණාව. දැන් මොකද්ද? දැන් ඒ කාරණාව හිතිච්ච හිතවිල්ල. දැන් මෙන්න මේ කාරණාව කොහොමද හිතුනේ කියලා හිතන්න හිතෙනවා. මෙන්න මේ දෙකම කරනකොට දැන් සිදුවෙන ක්‍රියාකාරීත්වය තමයි මේ හොයන කාරණාව. එතකොට මේ හොයන කාරණාව මොකක් ආරම්භය වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව දෙකම කොහොමද අතීතයට යනවා. ප්‍රතිපදාව කියන කාරණාව සිදුවීම සත්‍යවාදී ප්‍රතිපදාව කියන කාරණාව මේ කොහොමද මාර්ගය වැඩෙන තැනදී විතරයි. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ අපි දැනන එකත් එක බලන්න ඕනේ. අතීත එකක් හරි ඔක පින්ඩපාත පාසලෙත් තියෙනවා. ඒකේ තියෙනවා පින්ඩපාත ගිහිල්ලා ආවට පස්සේ ඇතිවෙච්ච කෙලෙස් පිළිබඳව හිතන එක. මොකද ඒකට කෙලෙස් ඇති වුනහම දැනෙනවනේ. භික්ෂුවකටනේ කියන්නේ. ඒතර භික්ෂුවකට කෙලෙසයක් ඇති වුනහම දැනෙනවා. මොකද භික්ෂුව කියන්නේ තනිකරම මේ කෙලෙස් ඉක්මවන්න විදිහට යොමු වෙච්ච කෙනෙක්. ඒතකොට කෙලෙසයක් ආවම දැනෙනවා. භික්ෂුව විතරක් නෙමෙයි යම් කිසි මට්ටමකට හරි මේ ධර්මයට යොමු වෙච්ච කෙනෙකුට කෙලෙසයක් ආවම දැනෙනවා. දැනුණාට පස්සේ එයා ඒක දැන් අපි කරන්නේ නැති වෙච්ච දේ නම් ගිහිල්ලා ඉවරයි කියලා නිකන් අපි සතුටක් වෙන එක නෙවෙයි. නමුත් ඇයි මෙහෙම වුනේ කියන කාරණාව එයා හොයන්න පටන් ගන්නවා. ඒක අතීතේ පරණ එකක් වුණත් ප්‍රශ්නයක් නෑ හිතන්න පුළුවන්. ඒක තමයි දේශනාවක් අහන වෙලාවදී වගේ බෑ. දේශනාවක් අහන්නද බෑ මල්ලි.
කිසිම විදිහකින් දේශනාවක් අහන වෙලාවේදී කිසි දෙයක් ගැන හිතලා හරියන්නේ නැහැ. එතකොට දේශනාව අහන කරුණ විතරයි. අපේ ජීවිතේ අපට දැන් ආපු කෙලෙසේවල්. දැන් අපි හිතමුකෝ මේ දේශනාවක් අහගෙන එකපාරට හිත විසිරුණා කියලා. ඒක කාගෙක් ආවක මොනවද කෙලෙසිය? අඩුම ඒක ගැන හිතන්න හොඳ නැහැ. මොකද එවෙලේ ඇහෙන්නේ අර හිතන්න ඕන විදිහට අවශ්‍ය කරුණු ටික. අපි දැන් මෙතන හිතන එක කරන්නේ. දැන් හිතන එකට වැදගත් වෙන්නේ හිතන්න ඕන විදිහ කරුණු ටික ඉස්මතු කරගන්න. හිතන්න ඕන විදිහ කරුණු ටික ඉස්මතු කරගන්න. එහෙනම් ඒ වෙලෙදි නිකන් හරි බලෙන් හරි අයින් කරලා දේශනාවටම යොමු කරන්න. එතකොට මේ කිසිදු දෙයක් හිතන්න හොඳ නැහැ. කිසිදු කාරණාවක්. දැන් ඔය ගොඩාක් ධර්මය දන්න අයට වෙන්නේ ඔන්න ඕක. දැන් රාගය ආදී කරුණු නෙමෙයි කලින් අහපු සූත්‍රය. මම හැම වෙලේම කලින් සූත්‍රය මතක් කරගන්න එපා කියලා. කලින් අහපු දේශනාව, ඒකේ කරුණු, අර කලින් කියපු විග්‍රහය මෙන්න මේක එනවා කියන්නේ. එතකොට මේ කියන දේ ඇහෙන්නේ. එතකොට බෑ. ඒ කාරණාව මල්ලි මේ හිතනවා කියනට වඩා ඒ කියන්නේ හිතීමකුත් වෙනවා නැත්තේ නැහැ. යොමු වීමමයි සම්පූර්ණයෙන්. යොමු වෙලා අහගෙන ඉන්නවා කියන එක. එතකොට ඒක එකම ඉන්නට ඕනේ. ඒක එක හරියටම අහගෙන හිටියොත් ඇත්තටම හිත එකඟ වෙනවා. හිත සමාධිමත් වෙනවා. හිත එකඟ වෙනවා. ඒ එකඟ වීමත් එක්ක හිත යන්නේ නැහැ. තන්නේ කර මේකත් එක්ක එන්නේ ඊට පස්සේ. එතකොට ඒත් එක්ක හිතන්න මුරු වෙනවා. ඒත් එක්ක කියන්නේ දැන් මම යමක් කියනවාද ඒ කියන දේ එක්ක හිතන්න ඕනේ. දැන් මම යමක් හිතන්න කිව්ව නැත්නම් ඒ දේ හිතන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඇත්තට නැමිච්ච කෙනාට ආයි හිතන්න කියලා කියන්න ඒක හිතන්න එපා කියලා කියන්න ඕනේ නැහැ. ඇයි එයාගේ පැත්තට හිත යන්නේ නැහැ ඊළඟට. මම කියනවාද යමක් ඒක විතරයි හිතාගෙන යන්නේ. දේශනාවක් අහද්දී ඒක බෑ කරන්න පුළුවන්. එතකොට ඇත්තටම මේ ඒක හරියට හතරන් ගොඩක් තියෙද්දි අපට ඕන කියලා හිතනොත් එහෙනම් වටපිටාවේ ගල් තියෙනවා. ගල් අහුලනවා වගේ වැඩක්. හතරන් දෙන ගම අරහෙන් කවුරු හරි දෙනවා මේ මෙන්න මොන හරි මේ අපි හිතමු මේ රුපියල් 5ක් හරි හතරන් කවුරු හරි දෙනකොට මේ කොහේ හරි මේ 750ක් විතර බිම වැටලා තියෙනවා. අර හතරන් දෙන එකට වඩා 750 හවුලන් දෙනවා වගේ. ඉතින් කරන්න බෑ. මම අහන්නේ ඒක මට අහන්න දෙන්න මොකද කියන්නේ අහන වෙලාවේ මේ දෙන එක ගැන නොහිතා ඉන්නේ ගොඩක් වෙලාවට අපි කලින් අහලා තියෙන එකක් බෑ. ඒක සම්පූර්ණයෙන් බෑ. මොකද මේ ඒක දේශනා ඇහිල්ලා. ඒක තනිකර දේශනා නෑ මම අරක කිව්වේ නම් දේශනා ඇහිල්ලා කියන කාරණාව එක නෙමෙයි. ඒක කිව්වේ මේ අපි දැන් හිතන්න පෙළඹෙනවනේ මොකක් කියනවා. ඒ කාරණාව එක. අරක දේශනා ඇහිල්ලදී ඒක කොහොමත්ම බෑ. අඩුම කලින් අහපු දේශනාවක් නෝත් ඉතින් හරියන්නේ. එතකොට මේක අහන්නේ කලින් අහපු දේශනාවක් කලින් හිතපු විදිහ. ඒ කිසි දෙයක් හිතන්නේ නැතුව මේකම අහන්නට. ඒක තමයි හරි විදිහටම ධර්මය අහනවා කියලා කියන්නේ. මොනවාද මේ ළඟදී දවල් කරා පොඩි පැය භාගයක් සාකච්ඡාවක්. ඒකේදීම පුනා පැහැදිලි කරලා පෙන්නනවා. බාහිර හිතන්න එපා. බාහිර හිතන්න එපා කියලා කියන්නේ කලින් හිතපු මම කියපු ධර්ම කාරණාවක්වත් හිතන්න එපා. අපට හිතන දේවල් හිතන්න එපා. කිසි දෙයක් හිතන්නේ නැතුව මේ කියන එක විතරක් අහගෙන ඉන්න. කියන විදිහට විතරක් හිතන්න. අන්න එච්චරයි වෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි ඒවට කමන්නේ අද තියෙන්නේ අර මේ අපට අර කියන්නේ අවුනතරම් පහසුකමක් තියෙනවා පස්සේ අහන්න. අර අහගෙන ඉන්න දැන් ඒ කාලේ බලන්නකෝ. ඒ කාලේ අර අහගෙන ඉන්න ඕනකම වැඩි රෙකෝඩර් එක ආයේ නැහැ. පොතක ආයේ නැහැ. ඉතින් මේ මොකක්වත් නැහැ. දැන් බලන්නකෝ ඒ දේශනාවල තියෙනවානේ ඔන්න කව බුදුරණවහන්සේ කෙටියෙන් ධර්ම කාරණාවක් කියනවා. ඒක කිව්ව විතරයි. ඒක එහෙම මතකයි. කොච්චර අවධානයෙන් අහගෙනද. ඒක ඊළඟට තව ස්වාමීන් වහන්සේ පච්චන ස්වාමීන් වහන්සේ කියලා විස්තර. ඊළඟට ඒ විස්තරෙත් එහෙම මතකයි. ඒක ගිහිල්ලා එහෙම බුදුරණවහන්සේට කියනවා. දැන් විස්තරෙත් මතකයි. අහපු ටිකත් මතකයි. ඒ කියන්නේ ආයෙ දෙතරයක් කියන්නේ නැහැ. ඒ කියන්නේ ඉච්ඡර අවධානය. දැන් අද තියෙන්නේ වැඩි අපිට හැංගීමක් තියෙන රෙකෝඩරේ තියෙනවනේ. තව මොකද හරි තියෙනවනේ. මොකද වෙන්නේ එතකොට? අවධානය අඩු වෙනවා. ඒක ලොකු හානියක් වෙනවා. මේක ඉතින් මදකමත් එකක් මදකම තියෙන හැම පැත්තම තියෙනවා ඉතින්.
ඒ විදිහට අහගෙන හිටියත් දැන් ඔන්න අර ඊයේ කරපු එක අද උදේවරු කරපු කරුණු හැම මේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නැමිලා අහගෙන නැත්තම් එහෙම අපේ හිත දැන් හිතන්න ගියොත් එහෙම මොනවා හරි ආය අර කියන කාරණාවක් ඇහෙන්නේ නැහැ. එතනින් එහාට ආය අහගෙන ඉන්නත් බැහැ. ඒ දැන් මේක හැල්ලානේ. එතනින් එහාට ආය අහගෙන ඉන්නත් බැහැ. අපි යම් වෙලාවක අපිට ප්‍රශ්න එනවා කියන එක දුන්නොත් මේ අපි බාහිර ගිහිල්ලා නැහැ. බාහිරට ගිහිල්ලා. හරියටම අනුගත වෙලා නැහැ. අහන වෙලාව ප්‍රශ්න එන කියන එකත් හරියට අනුගත නොවීමයි. අපි දැන් අපේ නූතන සාක්ෂණයක් තියෙන නිසා අඩුම තරමේ අපි ප්‍රශ්න එන එකටත් ඉඩ නොදී පස්සේ අහලා හරි හිතන්න පෙළ ප්‍රශ්න හදාගන්න එක සාධාරණයි. අපේ තාක්ෂණයක් තියෙන නිසා. නමුත් අහන වෙලාවේ එන ප්‍රශ්නයකට ඉඩ දෙන්න හොඳ නැහැ. ඉඩ දෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම අනුගත, ඒ කියන්නේ හරියටම අනුගත වීමක් වෙන්නේ නැහැ. හරිද? මෙහෙමයි. දැන් ඒ කාලේ ඉතින් පොඩි කාරණාවක් නේ. දැන් අපි පැය දෙකක් විතර ලොකු විග්‍රහයක් කරනවා. ඉතින් අමාරුයි. දැන් මම අර දවල් ඊයේ පැය භාගයක් කරේ ඒකයි. පොඩි වෙලාවක් පොඩි කරුණු ටිකක්. ගොඩාක් වෙලාව ලොකු කරුණු ටිකක් ගැඹුරු කරුණු දැන් ඊයේ දේශනාව ගත්තොත් එහෙම මේ දිගාරින්න පුළුවන් පැය 10කට 20කට විතර. අයිය අර ඒකේ තියෙන මේ කරුණු ටිකේ බරපතල වැඩි. එතකොට ඒ වගේ දේවල් ඉතින් අපට අමාරුයි කොහොමද අමාරුයි. නමුත් ඉතින් අර වැදගත් කමින් හරි පොඩ්ඩක් හරි අහගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ හිතන්නේ මොකද එතකොට අපි හිත හුරු කරනවනේ ඒකට හරි. අහගෙන ඉන්න දෙයට හරි. තේරෙන්නේ නැති වුණාට තේරෙන්නේ නැහැ කියලා තේරෙන්නේ නැහැ කොහොමද අර ඒ හිතන ක්‍රමයට අනුගත වෙන්න බැරිනත් අහගෙන හරි ඉන්නවනේ. ඒ ක්‍රමී හරි හුරු වෙනවා එතකොට. කොහොමද අමාරුයි. ලේසි නෑ. මොනවද කියන්නේ? ආනන්දනේ කියන්නේ නේද? හේතුඵල තුන මේ ඉලෙදායි විස්තරේ කියන්නේ ආපේ විස්තරේ නැති ඒකේ සානදනේ ඒ දේශනාවේ ඒ කියන්නේ තේරුම ටික ඒකේ කියනවා තමයි ඒ කියන්නේ පරිසම්පද අවිද්‍ය පස්ස සංකාර සංකාර පස්ස විඥාන ඒ විස්තරේ කියනවා ඒකේ ඊටවස්නා මේ එකක් දැන් එකක විස්තරයක් කිව්වොත් මේ විඥාන පත්‍යනාම රූපම් කිව්වොත් තමයි ඒකේ දැන ගැනීම ප්‍රති නාමතර ස්වરૂපයක් කියලා කියනවා. ඒක මේ ඉතින් විග්‍රහය කියලා කියනවා විඥාන කියන එක විඥාන කියන විග්‍රහය කියන චක්කු සෝත ගාන විඥාන කියලා. ඒක නාම රූප කියන එකේදී නාම කියන එක වේදනා සංඥා චේතනා කියලා ඒක විස්තරය කියනවා. රූප කියන එකේදී පඨවි ආපෝ තේජෝ වායය ඒ විස්තරය කියනවා. ඒක තමයි එතන කියනවා විඥාන කියන එකේදී චක්කු සෝත ගාන කියන එක කියති ඇත රූපේ ආවොත් ඒක ආත්මවාදී කියන්නේ මගේ ආත්මය කියලා ඒ සංකල්පයට යනවා කියලා කියනවා මේ ඊට පස්සේ තමයි ඒ කාරණාවෙන් අර ඒකෙම අර මුලින් දේශනා දෙකේදී කීයර මේ උපදිනකාරී මේ උපදීනේ නැතිකාරී මේ නිරුද්ධේ කියලා ආර්ය න්‍යායයට අනුව බලන්න කියලා නේද විඥාන පත්‍ය නාම රූප කියන එක මේ ආර්ය න්‍යායයට අනුව බලන්න කියලා කියනවා. ඒ වැරදුන පස්සේ බලද්දී මේ අර මගේ ආත්මය කියලා ඒ දැනගැනීමකින් තොරව ඉතිර වෙනවා කියලා කියන සමහර ඒකට ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියනවා. ඔව් දැන් ඒක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් ඔකේ අර කියපු කරුණ ඉතින් හොයන්න ඕනේ, හිතන්න ඕනේ. දැන් මෙහෙම කියන්නම්ද දැන් ඇස කියලා හරියට ඔයාලට ඇසට රූපේ මාව පේනවා, රූපේ නෙමෙයි මාව පේන එක ගන්නකො. මාව පේනවා කියන එකට ඔයාලා වුණ මේකේ මොහාකාරී හිතනවා
හරි මේ පේනවා කියන එක වැරදි, මෙහිමයි කියලා හිතනවා. හොඳයි. දැන් ඔන්න පේනවා කියන එක වැරදි. දැන් අපි උතර ඇහෙන්නේ. ඔය ඇහෙනවා කියන එක දැන් හොයාගෙන ඇහිච්ච දේ එකතු ඇහිම කියන කාරණාව එක බලන් යනකොට මේක වැරදි. ඇහිම කියන කාරණාව වැරදි කියලා. දැන් ඇහිම නෙමෙයි හොඳට හිතන්න. පෙනිච්ච දේ නෙමෙයි, ඇහිච්ච දේත් නෙමෙයි, ඇහිමත් නෙමෙයි, පෙනීමත් නෙමෙයි. ওই දෙකම නැතුව ඔයාලට එනව නේද මේ ඇහිම කියන කාරණාව läග ගන්න බැරි එකක් කියන කාරණාව. පෙනීම කියන කාරණාව මේක läග ගන්න ඉන්න පුළුවන් එකක් නෙවෙයි කියන කාරණාව. එහෙම සිද්ධියක් වෙනවා. ඔක් කාටද දාන්න? මට නෙමෙයිද? එහෙනම් ඒකම නේ. දැන් ආත්මය ස්ථිර නැත්. ඒ තාත්වෙ ඉන්නවා. එනේ කමිතේ ආවෙන්නේ නැහැ, කමිතේට ආවෙන්නේ නැහැ, කලිතමට ආවෙන්නේ නැහැ. මොකටවත් ආවේ නැහැ. මට නියම්. ඒතර එතන මොකක්ද තියෙන්නේ? ඒක ආත්මයක්ද නැද්ද? ඒක ආත්මය. දැන් ඒක අපිට එහෙම ආවේකත් ආත්මයන්නේ මේක වැරදීනේ. මෙහෙම සිද්ධ වෙන්න බෑනේ කියලා කාටද ආවේ? කොහෙන් ගියත් ජලගන්න බෑ. ඒත් මටමයි ආවේ. ඒත් ආත්මයමයි. ආයතනින් ගන්න. මේ ලෝකයක් හොයන්නේ ඔය ඔච්චරේ ලෝකෙට හොයන්න පුළුවන්. ඔතනින් ගියා හොයන්න බෑ. ඔය කාරණාව මල්ලි මේ වේදේ තියෙනවා. ඔය කාරණා ටික ඉන්දිය කියන්නේ බුදුරණවහන්සේනම ලෝකේ පහළ වෙන කලින් ඔය කාරණා තියෙනවා. එවැනි සමාජයකට ධර්මය කියලා දෙන්නේ. බාහිර දෙකට ධර්මය කොහොමද කියන්නේ? ඒ කියන්නේ ඔය විදිහට ගිහිල්ලා දැන් එයාලා නම් එතන ආත්මයක් තියෙනකොට දකිනවා. අපි මොකද කරන්නේ? අපිට එතන ආත්මයක් තියෙනවා කියලා අපි ඒක හොයන්නේවත් නැහැ. අපිට ආත්මයක් නැහැ කියලා අපි අතහරිනවා. ඒතකොට එයාලද නෝනක්කාර අපිද? එයාලා. එයාලට තියෙන කාරණාව තියෙනවා කියලා හම්බුණා. අපිට තියෙන කාරණාව නැහැ කියලා හම්බුණා. එහෙනම් එයාලා මේ බුදුරණවහන්සේගේ ධර්මයේ උරු කරනවා කියන අයට වඩා ප්‍රඥාවන්තයි. ඔන්න ඔතෙන්ද තමයි බුදුරණවහන්සේ ධර්මයේ කියන්නේ. ඔක තමයි අමාරුම තැන. ඒ කියන්නේ මේ ලෝකේ අමාරුම දෙයක් මේ බුදුරණවහන්සේ ධර්මයේ කියන්නේ. ඔන්න ඔය කිසිදු කාරණාවක් කිසිදු නිර්වුල් භාවය අත්දකින්නෙකුට ලං නොවන විදිහේ විග්‍රහයක් විතරයි. අපිට කොහෙන් ගිහිල්ලා ඔය ඇසීම කියන කාරණාව අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි ඔක වැරදි කියලා අපට හම්බ වෙනවා. එතන අපි ඉන්නවා. මෙතන අල්ලන්න පුළුවන් දෙයක් කියලා ගත්තා මේක වැරදි කියලා ආයෙම හිතනවා. ඔක කොච්චර හිතන් ගියත් මොකද වෙන්නේ? අනන්තයට යනවා. නැද්ද? ඕක කොච්චර හිතාගෙන ගියත් අනන්තයට යනවා. අනන්තයට ගියාට පස්සේ මොකද වෙන්නේ? අනන්තයට යනවා කියන්නේ ඒත් ආත්මය ස්ථිර නැද්ද එතකොට? කොහෙන් ගියත් ආත්මය කරකැවෙලෙනවා. ආත්මය ස්ථිරයි. ඒ වගේම තමයි අනන්තයට යනවා. ලෝකේ අනන්තයි එතකොට. නැද්ද? දැන් කොහෙද දැන් ලෝකය කියලා කියන්නේ ඔන්න ඔය හිතන පරාසයනේ. දැන් ওই පරාසය අනන්ත කොහෙන් ගියත් අනන්ත භාවයක් නැද්ද? කෙනෙකුට හිතෙන්න පුළුවන් අන්න කෙනෙක් හිතනවානේ අනන්තයක් නෑ මේක යම් රාමුවකට කොටු වෙලා. මේ හිතන ටිකක් විතරයි. අන්න අනන්තවත් නෑ කියලා කෙනෙක් හිතනවා. ආත්මය අනන්තයි කියලා හිතනවා. ආත්මය අනන්තවත් නෑ කියලා හිතනවා. ඔය කොහොම හිතපු සමාජයකටයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියන්නේ. කොහොම හිතිල්ලක් තිබිලා තියෙනවා. එතකොට එහෙනම් ඔය ඇහැට ලං වෙන්නේ නැහැ කියන කාරණාවයි. අත්තා වෙන්න තමා වෙන්න බෑ කියන එක. ඇහැට ලං වීම වැරදි කියලා මනසට නෙමෙයිද? දැන් ඇහැට ලං වුණා කොහෙද ලං වුණා? මනසට ලං වුණා. නැද්ද? දැන් සද්දෙට ලං වෙන එක වැරදි. දැන් ලං වෙන්නේ මොකටද සද්දෙට ලං වෙන එක වැරදි කියන්නේ? අරමුණට ලං වෙලා. සද්දෙට ලං වෙන එක වැරදි කියන අරමුණට ලං වෙලා නැද්ද? ඉතින් කොහෙන් ගියත් ලං වෙලා නෙන්නේ. ඔන්න ඔය ලංවීම කියන්නේ ඔය ලංවීමේ වැරද්ද දැන් අපිට මොකක් වැරදි කියලා ගියොත් එහෙම ඊට වඩා ප්‍රතිපදා තියෙනවා. එයාලට සංඥාවක් ඒ කියන්නේ එහෙම හිතෙන් ඕක පුරුදු කරනකොට දැන් අපි පුරුදු කරනවා නෙමෙයිනේ තාම. අපි හිතනවානේ. ඕක පුරුදු කරනකොට මොකද වෙන්නේ ධර්මවිනයත් එක්ක එයාලට කිසිදු විදිහකින් අධ්‍යක්ීමෙන්ම ප්‍රතිපදාවෙන්ම භාවනාවෙන්ම තමන් ලැබෙන්නේ නැහැ. ප්‍රතිපදාවෙම තමන් ලැබෙන්නේ සංඥාවක් ලැබෙන්නේ කොහොමද රැවටෙන්නේ? දැන් ඔය අපි මේ ඉගෙන ගන්න ටිකක් එක්ක විතරයි. ඒක හරියට මම අර ඊ උපමාවක් කිව්වා. සිහි නැති කෙනෙකුට මොන සිහි නැති කෙනෙක් ඉන්නවා. මරිච්ච කෙනෙක් ඉන්නවා. මරිච්ච කෙනාට මරලා කියලා කොහොමද කියන්න ඕනේ නැහැ නේ මරලානේ.
යාට කියන්න අවශ්‍යත් නැහැ. දැන් අපි දන්නවා අරයා සිහි නැහැ කියලා. අපි යාට කියනවා මේ උඹට සිහියේ තියෙන උඹ මැරිලා නැහැ කියලා යාට කියනවා. යාට කියන්න පුළුවන් වේද මැරිලා නැහැ කියලා? සිහි නැහැ යාට. මැරිලා නැහැ කියලා කියන්න බෑනේ. ජීවිතේ යනවාද යාට? නැහැ. අනිත් වගේ තමයි ওই විදිහට හුරු කරලා සමාපatti ලැබුණාට පස්සේ. එයි කියලා දෙන්න බෑ. එච්චර සමාජයක් තිබ්බා. මේ අදටත් තියෙනවා. අතීත එච්චර සමාජයක් ඉන්දියාවේ තිබ්බා. එතකොට දැන් ඔතනදී බුදුරණවහන්සේ කිව්ව ටිකේදී මල්ලි මේ හිතන කෙනාට ඔක්කොම ටික තියෙනවා. අයි ඇස කන නාසය දිව කය මනස එකක් නෙමෙයිනේ කියන්නේ. එකකටවත් ලං වෙන්න එපා කියලා කියන්නේ. ලං වීම සිදු වෙන්න තියෙන කියන්නේ. දැන් අපි ලං වෙන්නේ නැත්තේ ඇස කන නාසය දිව කය. ඔක්කොම වෙලා තියෙන්නේ මොකද්ද? මනසට ලං වෙලා. ඉතින් මනස ආත්මයි. නැද්ද? ආත්මයි. අපි ඒක ආත්ම නැහැ කියලා කියනවා ඊළඟට. ඒ කියන්නේ වෙන කෙනෙකුට හම්බෙලා වගේ. දැන් අපි ආත්මයක් නැහැ කියලා කියන්නේ වෙන කෙනෙකුට හම්බෙලා වගේ. අර මම අදත් කිව්වේ මේ පුටුව කියනවා. පුටුව කියන්නේ ඔය උඹ දැක්ක ආත්මයක් නැහැ කියලා වගේ. නෑ මමනේ කියන්නේ ආත්මයක් නැහැ කියලා. ඉතින් මටනේ ඒක හම්බුනේ. ඉතින් ආත්මයක නේ හම්බුනේ අපෝ. අන්න දැන් ඔය ටික හිතන්න දුන්නාම බලන්න කොහොමද? හරියට හිතුවොත් එහෙම ඇස කනාසය දිවකයි මනස රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු. මේ ඔක්කොම එක්කනේ කියන්නේ බුදුරණවහන්සේ. හරියට හිතන කෙනා මනසට අරමුණට ලං වෙන්නේ. ලං වෙයිද නෙමෙයි. ලං වෙන විදිහකට ඒක නිස්සාරකට යයි. බෑ. අපි මොකද ගන්නේ? මේ තේරෙන ටිකෙන් අයින් වෙලා අරක läග ගන්නවා. දැන් මෙතනදී දැන් මේකෙදි කොහොම දැන් මේකෙදි ලං වෙන්න බැරි නම් ලං නොවී ඉන්න බැරි නම් අපිට මොකද්ද වෙන්නේ? අපට ගොඩක් එක දැනෙනවා අඩුයි මල්ලි. මේක සත්‍යවාදී හිතන කෙනාට දැනෙන්නේ විමුක්ති ගන්න. අපිට මොකද අපට අර එච්චර ගැම්මකින් යන්නේ නැහැනේ. සත්‍යවාදී හිතන කෙනාට දැන් අසරණයි කියන උපරිම. මේකට මම කිව්වේ දර්ශනවාදී සරණකමක් කියලා. ඇයි දැන් මනසට ලං වීමක් කතා කරන්නේ නැහැ. අන්ත අසරණ වෙන්නේ නැද්ද? ඇයි දැන් මේ ඇස කරන ආසය දිවකය මනස රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මේ ඔක්කොම ලං වෙන්න එපා කිව්වේ. හිතනවා නම් එයා කොහෙන් ගියත් අරමුණු ලං වෙන්නේ නැද්ද? දැන් එයා ජීවිතයේ මේ හිතන විදිහෙන් නම් තියෙන්නේ හරියට මේ වගේ. අල්බර්ට් අයින්ස්ටයින් හරි විද්‍යාඥයෙක් හරි යම් කිසි දෙයක් හොයාගෙනකොට ඒකට මේ පිළියමක් එන්නේ නැහැ. දැන් එයා හරි කමන්න පිළියමක් නැතුණාට මට මොකෝ කියලා ඉදීද? නෑ එයාලා කන්නේ බොන්නේ නැතුව නිදියන් නැතුව ඒක හොයනවා. ඇයි? එයාලා ඒකට බැහැලා ඉන්නේ. අපි ඒකට බැහැලා නෑනේ. අපි මේ දර්ශනවාදීකමට බැහැලා නෑනේ. ඒ නිසා මොකද වෙන්නේ? අර රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වලට ලං වෙන්න එපා කිව්වම මොකද වෙන්නේ? අරවට ලං දැන් නිකන් ලාවට නිකන් සේයාවක් වෙනවා අපි මේ ලං වෙලා තමයි ඉන්නේ කියලා. දැනෙන්නේ. ඒක හරියට අර මේ ඇල්බර්ට් අයින්ස්ටයින් හරි විද්‍යාඥයෙක්ගේ සේවකේ මේ මොනවා හරි අර මේ ඇල්බර්ට් අයින්ස්ටයින්ට උපකාර කරන්න යනකොට නිකන් සමන්නේ පස්සේ හරි ගිහින් දෙන්න බැරි කියලා අන්නේ වගේ හිතන එකක් වගේ. අපිට මේක දැනෙන්නේ නැහැ. හැබැයි දර්ශනවාදී කෙනාට දැන් අපි දර්ශනවාදී නැතුව අපි කාමවාදීනේ. අපි වෙනවාදී වුණානේ දර්ශනවාදී නෙමෙයි. දර්ශනවාදී වුණාට පස්සේ මොකද වෙන්නේ? එයාගේ ජීවිතේ වෙන මොකුත් නැහැ. අන්න ඒකයි වෙන්නේ තියෙන්නේ. මේකත් එක්ක. දැන් එයාගේ ජීවිතේ දැන් මේම කිව්වට පස්සේ මොකද වෙන්නේ? අන්ත අසරණ. එයාට වෙන ඉන්න විදියක්ම නැහැ. එහෙනම් කොහින් ගියත් ලං වෙනවානේ. ඔන්නෝක තමයි අසරණ භාවය කියන්නේ. දැන් මොකද වෙන්නේ? පිළිසරණ වෙන ඔන්න ඔතෙන්. අපි පිළිසරණ වෙන්නේ. සසර අරහිමලු. අරක අරහිමලු. ජරා මරණ එනවලු. ඉතින් මල්ලි මේ ටික බුදුරණවහන්සේ වුණා අනෙක් අය කියලා දෙනවා. සසර අසරණ භයානකයි කියන්නේ. අර බෝධිසත්වෝ කියන්නේ ආයුෂය අවුරුදු 80000ක් තියෙද්දි කියනවා තන අග තියෙන දිය බින්දුව වගේ කියනවා ආයුෂ. 80000ක් තියෙද්දි. දැන් 80ක් විතර තියෙන්නේ අර 80000. දැන් 80ක් තියෙද්දි තන අග තියෙන දිය බින්දුවක් කියන්න විදියක්වත් නැහැනේ. ඒ කියන්නේ බුදුරණවහන්සේ නෙමෙයි වෙන සාස්ත්‍ර කෙනෙක්. එයයි කියලා දෙනවා නුඹා. ඊළඟට උපාසත්‍ය නොමැරි සිටීමක් නැහැ කියලා කියලා දෙනවා. දැන් අපි හිතනවා මේකෙන් අසර වෙනවා කියලා. නෑ මේකෙන් අසර වෙනවා. මේකෙන් අසර වෙලා බුදුරණවහන්සේ ළඟට යන්න ඕනේ. ඒ මේ ක්‍රමෙන් අසර වෙලා අනික් අය ළඟටත් යනවා. සැබෑ අසරණ භාවයේ අර දර්ශනයත් එක්ක සිදුවීම තමයි. ඒකදී සැබෑ සරණ අතනදී සරණක් මේ දැන් එතනදී සරණ තියෙන මොකක්ද? හතර අපායනේ. කවුරුත් වෙනවද? අයියෝ බ්‍රහ්ම ලෝකය අනේක පුදුම අනතුරක්. කවුරුට හිමෙනවද බලන්න? අම්මෝ දිවි ලෝකය අනේක පුදුම අනතුරක්. එමෙ හිතේද කාටවත්?
බ්‍රහ්ම ලෝක කියන්නේ ඒක දිව්‍ය ලෝක කියන්නේ ඒක අනතුරක් කියලා නේ. එහෙම හිතෙන්නේ නැහැ. දැන් මොකටද මේ ධර්මයේ දෙන්නේ? හදලා පහ යනවාට. ලෙඩ වෙනවා මැරෙනවාට. බ්‍රහ්ම ලෝක ගියා මැරෙන්නේ නැහැ. ඒ කියන්නේ කාලයක් ඉන්නවා අවුරුදු කල්ප ගාණක් ඉන්නවා. දැන් අපිට කවුරුත් කියනවාද අනේ මම බ්‍රහ්ම ලෝක යනවා මං අසරණයි. කියලා එන්නේ නැහැ. එතකොට එහෙනම් බලන්න ඒ කියන්නේ අපේ අසරණ භාවය කොච්චර නෝඩයිද කියන්නේ. අන්න අර අසරණ භාවය දර්ශනවාදී අසරණ භාවය. ආවගමන් පිළිසරණක් වෙනවා. එයා අන්ත අසරණ වෙනවා. අනික කියලා දෙන්නකො මොකද්ද මේ? අන්න නැමියාව. උපරිම නැමියාව නොතන තියෙනවා. සරණට යොමු වීම අනුගත වීම කියන්නේ. එතකොට යාව මෙහෙවන්න පුළුවන්. එතකම් මෙහෙවන්න බෑ. එතකොට යාව මෙහෙවන්න පුළුවන්. එතකොට යාට හරියටම එයා හිතන විදිහට එයාට කර්ම කියලා දෙන්න පුළුවන්. අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ලකුණට පද්දිකානන්සේට රහත් වෙන්න බණ කි රහත් වුණා නේ බණ අහන්න. පස්සේ ඉතින් රහත් වුණා කියලා දන්නේ නැහැ ලකුණ සාරිපුත්‍ර ස්වාමීන් තවත් බණ කියනවා ඊට පස්සේ. රහත් වෙන්නේ. නමුත් රහත් උනේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ බණ අහලා. එතකොට එහෙනම් යම් කිසි කෙනෙකුට ওই දර්ශනවාදී ඔන්න ඔය අන්ත අසරණකම එනවනම් අන්න එයා තමයි සැබෑවටම අනුගත වෙන කෙනා. අන්න ඒ කෙනාට තමයි අර කියන්නේ කල්යන් මිත්‍රයෙක් නැමුණොත් සෝතාපන්න නොවීම යන්නේ කියලා. අන්න ඒ නසරණ භාවයෙන් නිමිති කෙනාට. එතන තමයි යාට එච්චර ප්‍රශ්නයක්. කොහෙන් ගියත් ලං වෙනවනේ. කොහෙන් ගියත් ලං වෙනවනේ. කොහොමද මේක වෙන්නේ? දැන් එයාට හිතන්න දෙයක් නැහැ. දැන් අපි හිතනවා මෙහෙම. ඔන්න අපි හිතන එක. සද්ධානුසාරී කියන්නේ ඇස අනිත්‍යයි කියලා සද්ධාවෙන් බැස ගැනීම කියනවා. මෙහෙම එකක් එයාට නැහැ. මේක පිටින් ඉඳලා කියලා දෙන්නේ. දැන් මෙහෙම ඉද්දි මොකද වෙන්නේ? උපරිම දර්ශනවාදයත් එක්ක මනස අනිත්‍යයි කියන කාරණාව සද්ධාවෙන් බැස ගැනීම. එයාට සද්ධානුසාරී කියනවා. දැන් මෙහෙම දර්ශනවාදී උපරිම හිත ඉද්දි උපරිම අන්ත අසරණ වෙද්දි එයාට මනස කියලා ලැබෙන සිදුවීමක් වෙනවාද? එයාට läගගෙන ඉන්නේ. අරෙම හිතන්නේ. දැන් අරක ඇහිච්ච නිසා නැත්තම් läගගෙන ඉන්නවනේ. නැත්තම් läගගෙන ඉන්නවා මනස කියන එකත් එක්කනේ එයාට ඕන එක läගගෙන ඉන්නවා. නමුත් මෙහෙම හිතන කෙනාට නිකන් කෙනාට නෙමෙයි. හිතන කෙනාට මෙන්න මේ මනස අනිත්‍යයි. එතන මනස läග ගැනීමක් මනස කියන කාරණාව අරමුණු කියන කාරණාව läග ගැනීමක ඉඳීමක් අන්න සිදුවෙන්න යාට ඉඩ නැහැ නේද? ඉඩ නැහැ කියන්නේ ඉඩ නැති බවක් ඉස්මතු වෙලා එනවා. ඒක නිසා නැමෙනවා. ඔන්න ඔය සිද්ධිය තමයි කියන්නේ මනස අනිත්‍යයි කියලා සද්ධාවෙන් බැස ගැනීම සද්ධානුසාරී කියන්නේ. අපි බලන්නේ මනස අනිත්‍යයි කියලා අපට හම්බෙන්න ඕනේ කියලා. ඒක මොකද? ආයෙත් අපට හම්බ වෙන්නේ. දැන් අර එහෙම ඉන්නකොට ඔහොම හොඳට දර්ශනවාදීවම හිතාගෙන යනකොට එයාට මොකද වෙන්නේ? එයාට läග ගන්න විදිහකට ඉඩක් ඉන්නේ නැහැ නේද? läග ගන්න විදිහට ඉඩක් ඉන්නේ නැති වුණාට පස්සේ කවුරු හරි කිව්ව නිසා නේද මේ හිතන්නේ? දැන් මොකද්ද විය යුත්තේ? අරයට නැමෙන එක. ඔන්න ඔකට කියනවා මනස අනිත්‍යයි කියලා සද්ධායෙන් බෙදගෙන. සද්ධානුසාරී කියන්නේ ඒක. ඒකට ඉතින් අපි හිතන්නේ දැන් ඔයාලට හොඳ පහසුවක් තියෙනවා. ඔයාලගේ මේ කැපකිරීම අධිකමයි තියෙන්නේ. මොකද හොඳ පහසුවක් තියෙන්නේ. ඔයාලගේ හිත අපිරිසිදු නැහැ. ඒ කියන්නේ හිත අපිරිසිදු නැහැ කියලා කියන්නේ බාහිර ලෝක කෙලෙස් නැහැ කියන එක නේ. ඒක කොහොමද තරදී කියලා දන්නවද ඔයාලා නේ? ආයේ කියලා දෙන්න දෙයක් නැහැ නේ. ඒක ඕන කෙනෙක් දන්නවා රාගයක් ආවම තරහක් ආවම මොන හරි ආව වැරදි කියන එක කවුරුත් දන්නවනේ. ඒක කියලා දෙන්න දෙයක් නැහැ කාටවත්. ඒ දැන් මේ අහන ඔයාලා ඔක්කොම දන්නවා. නමුත් මම අපිරිසිදුයි කියලා කියවන දන්න ලටපට ටික තියෙන්නේ. කලින් ඉගෙන ගත්ත ධර්මයේ හැටියට මොනවා හරි අන්න ওই ටිකක් නේද? ඒක නිසා අර කියන දේත් එක්කම යනවා. ඔය අසරණකම ලේසියෙන් කෙනෙකුට මේ එන්නේ නැහැ. මම අර හැම වෙලේම කියන්නේ මේ ප්‍රශ්නයක් ආවනම් මොනවා හරි ජීවිතේට වෙලා දැන් මේ මම දේශනා කරන විදිහට ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රශ්න ප්‍රකෝටියක් එන්න ඕන කෙනෙකුට. ඒ ඉතින් මේ කීයක් කිව්ව දැන් ඊයේ දේශනාවේ මම හවනම් එහෙම ඊයේ අදේ ප්‍රකෝටිය. එහෙනම් එයාට නිදි හරියට අසරණ භාවය ආවනම් එයා නිදි නෑ. එයාට වෙන වැඩක් නෑ. ඇයි? එයාට මේ ගැන හිතන්න කොච්චර තියෙනවද? එයාට පුදුම හිතන්න දෙයක් තියෙනවා. අන්න දර්ශනවාදීකමත් එක්ක අසරණකම් ප්‍රකට වෙනවා. නැත්තම් හරි පස්සේ හිතන්න බැරි. කණ්ඩද වැසිකිලි යන්නද නිදන්නද මොනවාවත් එයාට ඉඩක් නැහැ ඊළඟට.
හරියට අසරණකමක්. ඒ කියන්නේ දර්ශනවාදීත්වයක් තියෙනවා. පොඩිම තියෙනවා. අන්න එහෙම බලන්නකෝ අනාථපිණ්ඩික සිටුතුමා මේ සුදත්ත ගෘහපතිය. බුදුරන් වහන්සේ නමක් දැකලා නැහැ. කිසි දෙයක් නැහැ. බුදුරන් වහන්සේ කියලා ඇහෙනකොට යන්න දැන් රෑ යන්න. ඊළඟට ඔටකොද යන්න කියනවා නිදා ගන්නවා. මේ රෑ 12ට විතර මේ ප්‍රകൃතියෙන් එළියක් ඇවිදිනවා. එළි වෙලා. ඇතුලේ හතොටට. බලන්නේ ඒ තියෙන ගැම්ම ඔන්න ඔය වෙණි අයට තමයි ධර්මයේ තියෙන්නේ. ඊළඟට ශ්‍රේල බ්‍රාහ්මණයද කොහෙද? බුද්ධ කියලා කියනවා. බුද්ධ කියලා මේ ඇඟේ මවිල් කෙලින් ඉලා ඉස්මතුලා යනවා. අන්න අර උපරිම ඕනකම තියෙන හොයන්න. එහෙම නැතුව තව පොඩ්ඩකින් කාලා ඉවර වෙලා, වැසිකිලි ගිහිලා ඉවර වෙලා, නාලා ඉවර වෙලා ඒ විදියට එන්නෙම අර උපරිම දර්ශනවාදී නැතිකම. ඒ උපරිම දර්ශනවාදී තියෙනවනම් ඒ කෙනෙකුට මොන්නේ මේ හිත, ඒ කියන්නේ මේ ඇහිච්ච කාරණාව, ඒ කියන්නේ යාට වෙන කිසිදු වෙලාවක් ගන්න බෑ වෙන දෙයකට. එච්චර අසරණයි. මම හැම වෙලෙම කියන්නේ මට අවංකව ප්‍රශ්නයක් ආවොත් මට නිින්ද යන්නේ නැහැ. මට වෙන වැඩක් කරන්න බෑ. අවංක ප්‍රශ්නයක් ආවා. ඒක එක්කම ඉන්න. ඒ කියන්නේ ඒක හිතන තාක්කල්. දැන් අපි අර මේ අපිට මේ ජීවත් වෙන්න ඕනේ කියන ප්‍රශ්නේ මිසක් ධර්මය අවබෝධ කරගන්න ඕන කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. නැද්ද? ධර්මය අවබෝධ කරගන්න ඕන ප්‍රශ්නේ තියෙනවා. මම නාල වෙලා කියලා හරියන්නේ නැහැ නේ. ඉතින් මට වෙන වැඩක් ඊළඟට තියෙන්නේ. ධර්මය අවබෝධ කරගන්න ඕන කියන ප්‍රශ්නේ තියෙනවා. සත්‍ය හොයන්න ඕන කියන ප්‍රශ්නේ තියෙනවා. කණ එකද, බොන එකද, නාන එකද, නිදියන එකද, වැසිකිලි යන එකද කිසි දෙයක් හදාගන්න නැහැ. අන්න එච්චරට දර්ශනවාදී. ඔන්න ඔතෙන් හිත හැදිච්ච කෙනා තමයි ධර්මයේ හෙද්දි අර චින්තනයත් එක්ක සද්ධානුසාරී කියන නැත්නම් ශ්‍රද්ධාවෙන් බැස ගැනීම කියන කාරණාව වෙන්නේ. ඉතින් ඒකට තමයි මම මේ හැම පැත්තම කරුණු කියන්නේ. මම ඇත්තටම දැන් සමහර අවස්ථාවල ගත්තාම මේ කියන්නේ සමහර අයගේ ජීවිත ගිහි අයගේ කියන්නේ ගිහි ගෙදර ජීවිතය ගත කරනවා කියලා කියන්නේ කාමයට එක්ක ගෙදර වැඩනේ. කරන්න ඕන නිසා කරන අය ඉන්නවා. කරන්න ඕන නිසා කියන්නේ ඒක කියන්නේ අවංකවම. එතකොට මේ කරන්න දෙයක් නැතිකම නිසා කරන අය ඉන්නවා. නමුත් දැන් අපි ගත්තොත් එහෙම අපට ඕන තරම් අවකාශ ඉඩ තියෙනවා. ඉඩ තියෙන තැනදී එහෙනම් අඩුම දැන් අපි හිතමුකෝ මේ ටික අයින් කරලා කන එකයි බොන එකයි දැන් අනික මල්ලි කන එකයි බොන එකයි කියන වෙලේ හිතන්න බැයිද? පුළුවන් නාන එක නිදාගන්න ඉඳන් හිතන්න බැරි. අනික හැම හිතන්න බැයි. ඉතින් අපි ওই ටික අතහැරියා. වැඩ කරන වෙලේ හිතන්න බැයිද? ඒත් පුළුවන්. ඔය ඔක්කොම අතහැරියත් කොච්චර වෙලා කියනවද? ඒ ටික තියෙද්දිත් අපිට හිතන්න පුළුවන්. අර ඔය අයදා කිව්වේ හිතුවා කියලා. ඉතින් මේ විදිහට හිතන්න දැන් ඒක අපි මේ දැන් ඒ කරුණු අර මේ නැති වෙලා යනවා. ගිනි කූරකට ගහලා පත්වන පස්සේ නිවිලා යනවනේ අපි. ඒක තියෙන්නේ. ඒක ටික ටික ලොක් කරගන්න ඕනේ නේද? ඒ කියන්නේ එච්චරට අර අපට අර මේ කියන්නේ වෙන ජීවිතයේ දෙයක් නැති වෙන විදිහට අපි චින්තනය. ඒ කියන්නේ ආයෙත් වෙන කිසි දෙයක් නැහැ. ඉතින් ඒක ඇත්තටම මම අර කිව්ව එකයි ප්‍රශ්නයක් දැන් මේ සූත්‍රෙම ගතර ප්‍රශ්නනේ. ප්‍රශ්නයක් ධර්මයේ ආවනම් එයා කවදාවත් එයාට හරියට හිතන කෙනෙක් නම් එයාට කවදාවත් වෙන වැඩ ඒ කියන්නේ හරියටම තක්කෙටම හිතනවනම් අඩුම එයාට කන්න බොන්න නාන්න ඇවිදින්න නිදන්න මොකකටවත් ඉඩක් ඉන්නේ නැහැ. අඩුම හරියටම හිතනවනම් කිසි දෙයකට ඉඩක් ඉන්නේ නැහැ. ඔයාට කර පුක්කු සාදි. දාස් ගානක් පයින් දරපතුරු වැඳගෙන දාරු කීරි කියන්නේ පුක්කු සැතේ දාරු කීරි. දරපතුරු වැඳගෙන අපිට දාස් ගානක් පයින් යන්න පුළුවන් ඒක. කිලෝමීටර් 10 ගාන කිලෝමීටර් 10ක් යන තමයි 10 ගාන දූවිලි පෙරා තියේදී දාඩියේ පෙරාගෙන ඛණ්ඩ හරියට කෑමක් නැතුව බුදියන්න දනන්න නැතුව මේ පයින් 10 ගානක් ඇවිදිලා ආයි මේ ඛණ්ඩ හරිය නැත්නම් පොඩි විවේකයක් ගන්න ඕනේ කිව්වොත් කෙලින්ම දන ගහගෙන බුදුන් වහන්සේ ළඟට ගිහිල්ලා ධර්මයක් කියන්න. ඇයි අන්න ඒ ගතිය තමයි මල්ලි. ඒ කියන්නේ මේ කම්පට කොයි මොහොතක හරි ඇති වෙන්නේ. මේ ගතිය කොයි මොහොතක ඇති වෙන්නේ නැතුව මේ ධර්මයට යොමු වෙන්න බෑ. දැන් ඒකට තමයි අර ඔක්කොම ටික කියන්නේ. මේ ගතිය කොයි මොහොතක හරි ඇති වෙන්නට ඕනේ. දැන් උපරිස පරිත්‍යාජකයට සාරිපුත්‍ර සානන්ද ගිහි කාලේ
ඒ උපනිෂ පරිබ්‍රාජකයාත් මොකද කරේ? අර තමන්ගේ ගුරුවරයා සංජය අතහැරලා දෙන දෙපැත්තට ගියා මේ කාට හරි එකක් හම්බුනොත් එහෙම දර්ශනයක් ඇවිල්ලා කියන්න කියලා. දැන් මේ කොහෙද යන්නේ? කොතෙන්ද යන්නේ? දැන් අපි ඔහොම ජීවිතේ తీර බලන්නකො. දැන් ඔය පාරකට බැහැලා කොහෙද යන්නේ? කොතෙන්ද යන්නේ? මොනවද කරන්නේ? දැන් ඔය කොහොම ජීවිතයක් අපිට හැම වෙලෙම තියෙන අර ධර්මයට නම් ජීවිතයකට ගහ ගන්න වැදගත්කමනේ තියෙන්නේ. අපට අර විදිහ එකක් එන්නේ ඔය කාරණාව කොයි මොහොතක හරි ඉස්මතු වුණා. අනාථ පින්ඩිකට උනේ ඒකනේ. ඔන්න ඔතනදි තමයි නියමෙටම ධර්මයේ යොමු වෙන තැන. එවැනි ඒ ඕනකම උපුරිම. ඒක කවදා හරි අපි තුල ඇතුණොත් විතරයි. කවදා හරි ඇතුණොත් විතරයි. ඒ ගතිය මේ ධර්මයට යොමු වෙන්න පුළුවන්. අපේ දිනසන කියන්නේ වැඩ ටික ඉවරලා කරනවා කියන එක ඉන්නේ එහෙම නැතුව තමයි කියන්නේ කරන හැම වැඩකදීම ධර්මයේ හැසිරෙන ධර්මයේ හරි ඉගෙන ගන්න හරි ඒ පැත්තේ කරගන්න ඕන හින්දා මේක ඒ කියන්නේ අපි කියන්නේ අපි වැඩ සල්ලිවන්න හරි කරනවා මේක ඉස්සරහට ධර්ම ඉගෙන ගන්න ඕන නැත්නම් ඒ පැත්තේ හැසිරෙන්න ඕන කියලා ඒ හැම මොහොතේම මේ විදිහට ඒක තමයි. අන්න ඒක හිතන්න ඕනේ. ඊළඟට දැන් ඇත්තටම ගත්තොත් මල්ලි මේක සම්පූර්ණ වැඩගත් වුණා නම් එයාට බාහිර දැන් අර ඇයි සිල්වත් වෙන්නේ? දැන් අපි ඇයි සිල්වත් වෙන්නේ? ඇයි දැන් ඇයි හිස් වචන කතා කිරීම සීලයකට දාලා තියෙන්නේ? ඇයි මේව දාලා තියෙන්නේ? මෙව මල්ලි බලෙන් කරනව නෙමෙයි. දැන් මේ වැඩේ වුණා නම් කෙනෙකුට අනවශ්‍ය කතා කරවිදිද? නෑනේ කොහෙද කතා කරන්නේ? නිදා ගන්න කන්න නාන්න හිතෙන්නේ ඒකට යොමු වෙන්නේ නැත්තම් මේ අනවශ්‍ය කතා කරන්න වෙයිද? නෑ. එක වචනයක් කටින් යන්නේ නෑ. එයි මේ ප්‍රශ්නේ ආපු ගමන් වෙන්නේ යන්නේ. බාහිරට යන්නේ නෑ. ඒ කියන්නේ මේ වැදගත්කම මෙතන වැදගත්කම ආවනම් මේ සොරකම් කරන එක වැරදිකාම මෙවන්න කතා කරන්නම දෙන්නේ. සොරකම් කරන වැරදිකාම සේවනය කරන ප්‍රාණඝාතය කතා කරන්නම දෙන්නේ. විශේෂයෙන් අර බොරුව කේලම ගොඩක් තියෙන හිස් වචනේනේ. පරුස වචනේ මේවා හිස් වචනේ අර සතුටින් අර ජොලියේ ඉන්නේ. මෙන්න මේවට ඉඩක් එන්නෙම නැහැ මේක උපරිම වෙනකොට. මේක නික. අර දැන් ඒක එක තියෙද්දි කොහොමද ඒ කාරණාව නෙවෙන්නේ? කිසි දෙයකට ඉඩක් නැහැ. මේ ඒවට ඉඩ වෙනවා කියන්නේ මට වැදගත් නැහැ කියන්නේ. හැබැයි දර්ශනයේ සවිසුද්ධ වීම කියන කාරණාවක් ගත්තාම දර්ශනයේ මම කියන්නේ දර්ශනයේ සවිසුද්ධ වීමට නැවෙන්න උපරිම යොමු වෙච්ච දා. එතකොට එයා දැන දැක හික්මෙන දෙයක් කියනවා. එයාගේ තියෙන වැඩ පිළිවෙල වෙනස්. අන්න ඒකයි අපි මේ මම රදක් කතා කරද්දී කිව්වේ මේ කාමයේ කියනවා නම් එයාට කවදාවත් අවබෝධ කරන්න බෑ කියලා දේශනාවල තිබ්බේ. මම ඒක කිව්වේ සෝතාපන්න කෙනාගෙන හිතන්න එපා කියලා. අපි මේක මේ සෝතාපන්න කෙනෙක් අල්ලලා හිතන්නේ. අර අරියක් කරන්නේ. අර අරය විතර රාගය තියෙන්නේ සෝතපන්න අයගේ. අර අරයත් අරියම ඉන්නේ. ඒක හරියට මේ වගේ. මේ එකවසර ළමයි මේ නලාව දාගෙන දොස්තර ගෝගේ බෙහෙත් දෙන්න යනකොට මේ අපිට මේකවසරේ නෙමෙයි මොකද එකවසර වල පුංචි ගමන්නේ ගන්න. අපි හිතමුකෝ සාමාන්‍යයෙන් මේ 10 11 වසරේ වගේ ළමයි නලාව දාගෙන බෙහෙත් දෙන්න යනකොට දැන් එයාට ඕනේ බෙහෙත් දෙන්න ආසාවක් තියෙනවා. අර මේ දොස්තර කෙනෙක් බෙහෙත් දෙනවා. එතකොට දැන් ඔන්න මේ මෙයා ලියනවා බෙහෙත් අපි හිතමු ඇත්තටම බෙහෙත් දෙනවා කියලා. එයා ඉංග්‍රීසි දන්නවා. ඉතින් මොන හරි පාමසියෙන් හරි මොන හරි ඉගෙනගෙන අම්මා දෙනවා හරි. පැනඩෝල් ගන්න මේවා ගන්න කියලා ලීලා බෙහෙත් දෙනවා. ඊළඟට කියනවා කවුරු හරි ඇවිදලා දන්න කෙනෙක්. ඔහොම බෙහෙත් දෙන්න එපා. ඔක හරි නෑ. ඔක වැරදි. ඔහොම කරන්න බෑ. අර දෙන්නේ දොස්තරත් කියනවා අර. අන්න ඒ කියනවා. දොස්තරත් දෙන්නේ ඕමනේ. අර දොස්තරත් කරන්නේ. දොස්තර කරන්නේ කොහොමද? දොස්තර කරන්නේ ලෙඩේ හඳුනාගෙන ලෙඩේ දැනගෙන ලෙඩේ දැකලා ලෙඩේට අනුව ප්‍රතික්‍රියාවට අදාළ බෙහෙත් ක්‍රියාකාරීත්වය දෙනවා. මෙතන අහලා දැනගත්ත ඌ මොන හරි බෙහෙත් ටිකක් දෙනවා. ඕක කරන්න එපා කොට පස්සේ කියනවා. අර දොස්තර දෙන්නේ නම් බෙහෙත්. අන්න ඒ වගේ තමයි. දැන් අපිත් මේ අර කාමයෙන් ගැන ওই කරුණ ටික කිව්වට පස්සේ නැත්නම් අර මේවා ගැන කිව්වට පස්සේ අර අනිත් අය කරන්නේ අර හොතපන්නේ තියෙන්නේ අර රාගෙන් ඉන්නේ රාගෙ තියෙන්නේ අර තරහා යන්නේ අර විදිහට හිතන්නේ නැහැ. ඒ කාරණාව අපිට වෙනම කතා කරන්න ඕන එක. ඒක කතා කරන්න අපි අර චින්තන යොමු වෙලා තියෙනවා. ඒ නිසා කිසිදු විදිහකින්
මිගසාර සූත්‍රයේ තියෙන්නේ අපි හෝතාපන්න කෙනෙකුට රාගය තියෙනවා නම් අපට තිබ්බට කමක් නැහැ කියන නෙමෙයි. අපි ගන්නේ ඔන්න ඕකට. සරකාණි සූත්‍රයේදී තියෙන්නේ බීව කෙනෙක් හෝතාපන්න වුණා කියන්නේ බීලා පස්සේ කාලේ හෝතාපන්න වුණා මරණ කාලෙදී. එහෙනම් බීවට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියන කාරණාව ගන්න නෙමෙයි තියෙන්නේ. අපි ගන්නේ ඔන්න ඔය ටිකනේ. ඒකෙදි තියෙන්නේ කෙනෙක් මනින්න එපා කියන එකටයි. කෙනෙක් මනින්න එපා අපට කියන්නේ කෙනෙක් මනින්න එපා කියලා. නැතුව මේ සෝතාපන්න දැන් අපටත් ප්‍රශ්නයක් නැහැ. අර බොන කෙනෙක් සෝතාපන්න වුණේ අර අපටත් ප්‍රශ්නයක් නැහැ. රාගය තියෙන කට්ටිය අර ඉහළට යන්නේ. දුස්තින කට්ටියට ඉහළට යන්නේ. කියලා මේ අපට ගන්න නෙමෙයි කියන්නේ. අනික් කෙනා මනින්න එපා කියන්නේ. අපට කියන එක තියෙනවා. තනි කරම කියන්නේ අර මූලික ඉක්මීමක්. අරයාගේ කෝණේ වෙනස්. එයාගේ ජීවිත පැවැත්ම වෙනස්. එයා මේ ඊතර වෙන ප්‍රතිපදාව කියලා මේ දර්ශන කෝණය සුවිසුද්ධ වෙන වැඩ පිළිලා නෙමෙයි තියෙන්නේ. එයාගේ ජීවිතයේ තියෙන්නේ බලෙන් ආයාසයෙන් යමක් හොයන එක නෙමෙයි. එයාට වෙන වචන ටිකක් කියනවා. සාසනය කරගත්තා. දෘෂ්ටියට පැමිණුණා. ඊළඟට සම්මාදිට්ඨියට පැමිණුණා. ආයෙ කවුරුත් ඕනේ නැහැ. එයා තනිකරම හැරලා ඉන්නේ කොහොනේ? එයා දැන් ඒක හරියට මේ වගේ. දැන් අපි හිතමු කොන්න මේ මැජික් එකක් පෙන්වන කෙනෙක්. ඒ කියන්නේ මැජික් පෙන්වන කෙනෙක්, මැජික් දන්න කෙනෙක්, පෙන්වන කෙනෙක් මැජික් එක දිහා හරි ආස්වාදයෙන් බලන් ඉන්නවා. මැජික් එක දිහා මැජික් පෙන්වනකොට හරි ආස්වාදයෙන් බලන් ඉන්නවා. ඊළඟට මැජික් දන්නේ නැති කෙනා මැජික් එක දිහා හරි ආස්වාදයෙන් බලන් ඉන්නවා. එතකොට දැන් මැජික් එක පෙන්නන කෙනා, කියන්නේ මැජික් කරන්න දන්න කෙනා මැජික් එක ආස්වාදයෙන් බලන් ඉන්න එකයි මැජික් එක නොදන්න කෙනා මැජික් එක ආස්වාදයෙන් බලන් ඉන්න එක අතර වෙනසක් තියෙනවනේ. හාත්පස වෙනසක් තියෙනවනේ. දැන් මේ මැජික් එක දන්න කෙනාට කියන්න ඕන වෙයිද? ඔහොම නෙමෙයි ඕක කරන්න එපා. ගිහිල්ලා හරිය බලන්නකො අර පිටිපස්සට ගිහිල්ලා බලන්නකො ඔහොම නෙමෙයි ඕක බොරුවක් කියලා කියන්න ඕනද? කියන්න ඕනේ. අරයට ඒකට උනන්දු කරන්න. එයා උනන්දු කරන්න ඕන නැත්නම් මොකද කරද? පිටිපස්සට ගිහිල්ලා බලන්න. ඒක මග හැරලා බලන්නේ නේද? පේන එකට යන්නේ නැතුව පිටිපස්ස කරන වංචාව හොයාගන්න. එයාව පෙන්වන්නට ඕනේ. අරයට ඒක ඕනේද? පිටිපස්ස දින වංචාව පෙන්වන්න ඕනේද? අර මැජික් එක දන්න කෙනාට. නෑ. එයාට සිහිය උපදින්න තියෙන්නේ. සිහිය උපදින්න තියෙන්නේ. නැද්ද? අපි දෝ කඩුවක් ගිල්නවා කියලා ඔන්න රබර් එකක් තියෙනවා. පේනවා. දැන් ඔන්න දෙන්නටම පේනවා. අරයට මොකද තියෙන්නේ? සිහිය ඉපදිච්ච ගම කඩුව ගිල්නවා එක්කින්දීද? නෑ. අරයට එයාට කොච්චර කොතරන්නේ එයා එතනින් අයින් කරන්නම වෙනවා. අයින් කරලා අර පිටිපැත්තෙන් කියලා බලන්න පෙන්වන්න එනවා මේ මෙතන මේ කඩුවක් ගිල්නවා නෙමෙයි කියන සිද්ධිය. අරයට එහෙම පෙන්වන්න දෙයක් නැහැ. එයාට සිහිය උපදින්න තියෙනවා. එයා එතන ඉද්දිම සිහිය උපදින්න පුළුවන් එයාට. අරයට එතනදී සිහිය උපදින්න බෑනේ. එයා මොනවද දන්නේ? එයා කොහෙන් ගියත් ආයෙ මැජික් එක කරනවා. අන්න ඒ වගේ. ඉතින් අපි අර සෝතාපන්නයිගේ සිද්ධිය අරන් මනින්න යන්නේ ඔන්න ඔය වගේ වැඩක්. ඒ නිසා ඇත්තටම අර වැදගත්කම දර්ශන අසරණ භාවයේම ආවන හරියට ආවන. ඒ කියන්නේ ඇත්තටම විශේෂදී මම මෙච්චර උලුප්පල පෙන්නද්දි ගැඹුරු කරුණු. එහෙම උලුප්පල පෙන්නද්දි හිතන කෙනෙකුට වෙන ජීවිතේ වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අසරණකම උපරිම වෙනවා. එයා සම්පූර්ණයෙන් එකට එක්ක. ඒ ජීවත් වීමේ ප්‍රශ්නේ ධර්මයේ ප්‍රශ්නේ. එයා හොයන ගතිය මොකද්ද? දැන් අපට ඕනේ දැන් මම අර කිව්වේ නනායිති ඊළඟට ඒක ඉවර වෙලා. දැන් අපිට මේ ජීවත් වෙන මේ සිද්ධි තමයි එක වෙලා තියෙන්නේ. අර නාලා ඉවරලා එන ඒ අවස්ථාව ටික. ඒ ටික. ඉතින් එහා ජීවත් වෙන ටික. ඒක එක වුණාට පස්සේ ඉතින් ඒකට කැමති තියෙනවා. ඒක එකපාරටින් හදාගන්න බෑ. අපි ඉතින් ධර්මය අහලා ඒ කියන්නේ ඒකයි මේ නැමියාව වැදගත්කම තියෙන මම ඔය නැමෙන්න කරුණු කියන්නේ. දැන් ඕවා කියනවනේ. දැන් මම ඕවා කියද්දි මොකක් හිතේද නැමීමක් නැද්ද? හමුදුරෝනේ කොච්චර එකවද අපි ජීවත් වෙන්නේ නැද්ද එතකොට? ඈ? අපි වැඩ කරන්නේ නැද්ද එතකොට? ඈ? අපි කොහොමද මේ ගිහි ගෙදර ජීවත් වෙලා ඉඳි වැඩක් නොකර නැත්තම් ඔහොම කර අපි ඉන්නේ කොහොමද? ඔය ප්‍රශ්නේ එනවද නැද්ද? දැන් මම කියන කර නැමිලා හිටියොත් එහෙම. ඕවට එන්න ඉඩ නැතිනවනේ. අන්න ඒක තමයි අර කල්‍යාණ මිත්‍ර භාවනාව වැදගත්. නැත්තම් මොකද වෙන්නේ? තමන්ගේ ප්‍රශ්නේ අල්ලලා අපට එනවා වෙන දේවල්. අර බලන්න අර සිද්ධිය අර
ලිඳ කටට වතුර පිරලා අර අනිත් එකේ තියෙන රන්කර කරත්ත ගිහිල්ලා මඩ වෙලා ඇස් පන අපිට පේන්න තියෙනවා. මට ආනන්ද වතුර ගේන්නේ. දැන් ඇස් පන අපිට පේන තියෙද්දි කොහොමද අරන් ඉන්න පාත්‍රයට යන්නේ වතුර ගේන්නේ? පුළුවන් වේද යන්නේ? බෑ. හරියට මම මෙහෙම කියන්නම් කසින්ද? දැන් ඔන්න පාර සම්පූර්ණ සවුත් වෙලා, ඒ කියන්නේ සමහරලාට වල තියෙනවා පාරේ මඩ වලවල් ඊළඟට තනිකර ගල් පෙරිලා ලොකු ගල් මොනවාරි නාය ගිහිල්ලා අපි දැන් පාර සම්පූර්ණයෙන් අර හුලං ගලගන්නේ නායම ගිහිල්ලා තියෙනවා. නාය ගිහිල්ලා ඔක්කොම වෙලා දැන් මට දැන් ඕන හදිස්සියට ටීවී එක අරන් එන්න. දැන් ටීවී එක අරන් එන්න කියනවා. මොකද වෙන්නේ? කරන්න බෑනේ. ඇයි? අන්න අර කාරණාව. ඇයි අපිට සාධාරණ හේතුවක් තියෙනවනේ. අර ආනන්ද ස්වාමීන් වහන්සේලා කියපු ආනන්ද ස්වාමීන් වහන්සේ කියපු සිද්ධිය වගේ. දැන් අපි කිව්වට දැන් ඔයා ටීවී කරන් ආව කියලා මේ පත්‍රික පිරලා එන්නේ නැහැ. නමුත් අපේ හැඟීම දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ වතුර පිරිසිදුනවා කියලා. හරි දැන් එහෙනම් වතුර ටික පිරිසිදු වෙයි මං යනකොට. එහෙම දන්නේ නැහැ. දන්නේ නැතුව යන්නේ. ඔන්න ඔය නැමියාව තිබ්බොත් දැන් අර මං කියන දේත් එක්ක මං කියපු කරුණුත් එක්ක ඔයාලට හිතට ප්‍රශ්නයක් තියෙයි. දැන් මෙහෙම කරන්න ඕන කියන එකත් එක්ක නෑ. ඒ කියන්නේ ලෝකයේ මට්ටමේ නැමියාව තිබ්බොත්. එතකොට ඔයාලට අර ප්‍රශ්නේ ඉන්නේ නෑ. එතකොට දැන් මොකද වෙන්නේ? අර කත හැරලා එනවා කියන එක නෙමෙයි. හැබැයි මේ කියපේකට අවධානය වැඩි වෙනවද නැද්ද? මේක හිතන්න පිළිවෙනවද නැද්ද? හිතන්න පිළිවෙනවද? එහෙනම් අර කල්යාණ මිත්‍රයාට නැමීමේ කියන කාරණා ජීවිතේ හුරු කරොත් අර හිතීම කොච්චර හුරු වෙනවද? නැත්තම් අපින් හිත ටික ගිලිහලා යනවා. ඔන්න ඔකයි ඒකේ වැදගත්කම තියෙන්නේ. සත්‍යයන කරන්නේ පාලන කරන්න කියන එක දාතා තීචර් කරගෙන කරන්නේ කරන විලාස ප්‍රශ්න තිබුණා. ඒ කරන වෙලාව හොඳ නැත්නම් මේ කරන වෙලාව ආවේ කරන්නේ මේ වාහන යනවා. මේ යනවා ඕනේ දාගෙන අදයක් එක පේලියක් කියවලා කියනවා අමතරව නැගමතරයි බලනවා. එහෙම බලන්න. ඒ කියන්නේ යනවා ඒක ප්‍රශ්නයක් නැහැ. මට ඔය ගොඩාක් පාඩම් හිටපු එකක් තියෙනවා. මම ඉස්සර ඒ කියන්නේ මට කැලේ ඉද්දි මේ පින්දපාත යන්න සාමාන්‍යයෙන් කැලෙන් එළියට වෙන්න පැය භාගයක් විතර වගේ යනවා. ඒතර එළියට යන්නයි පැයක් විතර යනවා. කැලෙන් එළියට යන්නේ. ඔය ටිකේ මම අර මේ මොනවා හරි ගාථා තමයි. ඒවා පාඩම් කරගත්ත දේවල් තියෙනවද? ඒව යන කොටත් කියනවා, එන කොටත් කියනවා. හයියෙන් කියනවා කාටවත් ඇහෙන්නේ. යන කොටත් කියනවා, එන කොටත් කියනවා. ඉතින් මේ කට්ටිය කියන්නේ අලි ඉන්නවනේ. අලි එයිද කියලා අහනවා කියන්නේ. අලි එයිද කියලා හද්දෙට. පට පිටා ගන්න අලි ටික ඔක්කොම දුවල යනවා නියන්නේ. ඉතින් කොහොමද ධර්මයේ නිසා කොහොමද අදාළ නැහැ. මේ එකතරක් මලි කම්බල පැනලා දිව්වා. මොකද හේතුව මේ හයියෙන් කෑ ගහ හයියෙන් සජ්ජායනා කර එනකොට මොන අලින්ද? ඉතින් ඒක නිසා ඇත්තටම ඔන්න ඔය විදිහට අපට ඒ කරු කිල්ල හොඳයි. මම අර කිව්වේ සජ්ජායනා කරන්න කියලා කියනකොට නැමුණා නම් පොඩ්ඩක් හරි ගොළුෙක් නම් ඒ සජ්ජායනා කරන්න හුරු වෙනවා. කොහොම හරි හුරු වෙනවා. ඇයි? නැමියාව. අන්න ඒක තමයි හුරු වෙන්න ඕනේ. අන්ධ කෙනෙක් හරි අර වටික අරගෙන හරි බල සජ්ජායනා කරන්න හුරු වෙනවා. ඔන්න ඔතන ඒ කියන්නේ මම ඔය ඔක්කොම ඉන්නේ මහත් නිසාද? වැදගත්. ඔන්න ඔකයි. වටිනවා. වැදගත් වටිනවා. මේ සසර මේ ජීවිතයේ මේ බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ ඒ කල්යාණ මිත්‍රයා කියන මෙන්න මෙව්වා ඒ වැදගත්කම හිතුණා නම් එහෙම ආයෙත් හිතා ගන්න බෑ. අන්නේ ඒ වැදගත්කම තමයි එක වටිනාකම. අපරුණත් අපි නිවන් දකින්නනේ. වටිනාකම වෙන විදිහට හිතලා නැහැ. ඒ කියන්නේ දර්ශන ඒ කියන්නේ අපි අසරණයි කියන්නේ. එතකොට මොකද වෙන්නේ? අසරණ වුණා නම් මල්ලි අපට මොකුත් යන්න හොයන්න විදියක් නැහැ. අසරණයි නම් වැදගත් කෙනාට නැමින එකයි වෙන්නේ. අපි හිතලා නැති නිසා
අපිට මොන හරි ගන්න වෙනවා. දැන් මම කියන කරුණ වල ඔයාලා හිතනවනම් හිතනකොට ඔයාලට මොන හරි ලැබෙන එකක්ද වෙන්නේ? නැත්තම් හිතලා පුදුම විදියට හෙම්බත් වෙන එකද වෙන්නේ? හෙම්බත් වෙන එකනේ. ඕක උඩරින් වෙනකොට අසරණකම උඩරින් ප්‍රකටයි. කවදා ලැබෙන එකක් නැහැ. අනික තව ගොඩාක් හිතන තියෙනවා මේක මල්ලි මේ. අපිට දැන් මම ලෝක එකක් කියන්නේ. සසරත් එක්ක බලනකොට දැන් මේ ලෝකෙම වටිනාකම කියන්නේ. සසරත් එක්ක බලනකොට මෙහෙම කියා උනන්දු කර ධර්මයක් එක කතා කර ඈ මේ ලැබෙන අවස්ථාව මේක මල්ලි මේකට කියන්න වචන නැහැ. ඒ කියන්නේ මං හිතන්නේ මේ ලෝකයේ මේ අවුරුදු ගානකටම වාසනාවන්තම පිරිසක්. හැබැයි ඒක දැනෙන්නේ නැහැ. අපිට මුස්ගාව ඉන්නවා නැත්නම් මේ ඔය කවුරු හරි ගාව ඉන්නවනේ එයා නිකන් හරි ලකීනේ. ඒ ඔක්කොම නෑ කවුරු ලකීනේ. ඔයාලා පුදුම ලකී. හැබැයි ඉතින් මේ ඒකේ ප්‍රයෝජනෙ වෙන්නට. ඒ කියන්නේ මේකම සසරත් එක බලනකොට හිතා ගන්න බෑ. කිසි විදිහෙන් හිතා ගන්න මේ ලැබිච්ච අවස්ථාව මේ ලැබිච්ච වටිනාකම ඈ දැන් වැඩක් කරලා ඉවරලා මැරලා ගිහිල්ලා කොහෙද යන්නේ? සසරයි. නැද්ද? කොහෙන් ගියත් එන්නේ. ඒකෝට මෙහිම උනන්දු කරලා මෙහිම කියලා. දැන් සමහරවිට මගේ උගුර අමාරුන එක ඒක නම් ඇත්තටම මම වගේ සතුටක් ඈ. එහෙමයි කියලා. ඒ හැම එකක්ම කියලා මේක හිතන්න ඕන විදිහක් කියලා. ඒක හිතන්න එනකොට ඒකේ ප්‍රශ්නයක් එනකොට ඒක හිතන්න දැන් ඔයාලට කොච්චර chance එකක් තියෙනවද ඇවිදලා මාත් එක්ක කතා කරන්න. ඈ දැන් අර කට්ටියන්ට කිසි කෙනෙකුට නෑ ඔය ඉන්ටර්නෙට් එකකින් අහන අයට නෑ කෝල් එකක් ගන්න කිව්වත් මම කෝල් එක ගන්න කියන්නේ මට ඕන වෙලාවට මට පහසු වෙලාවට. මං එනවා හැමදාම කතා කරන්න. ඊට පස්සේ නිකන් ඉන්නලා කතා කරනවා. දවල් දානවලත් කතා කරනවා. ඕනලා කතා කරනවා. ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඕන හිතන විදිය නිරවුල් කරගන්න පුළුවන්. එතකොට එහෙනම් කොච්චර වාසනාවන්තයි. ඒක නිසා අන්නේ ඒ ගතිය කියන්නේ අපේ අසරණකමයි වටිනාකමයි. ඔය දෙක තේරුම් නැතුව වටිනාකම නිසා නෙමෙයි. අපිට වටිනාකමට වඩා අර අසරණකම කියවට අසරණකම අර වෙන විදිහකට දැනෙන්නේ. ඒ වටිනාකම ලොකුවට දැනෙන්නේ නැහැ. දැනුණා නම් අර සිද්ධ වෙනවා. හිතන්නේ කියවනේ. ඒ කියන්නේ අපි හිතනවා මදි. ඒ කියන්නේ අර මම වලට කිව්වා ටික ටික හිතනවා නැත්නම් නෑ. නමුත් ඒක මදි තාම. ඒ කියන්නේ හිතන්න දැන් අපි ගත්තොත් ඔය සූත්‍රයක් අරගෙන ටිකක් හිතන එක. අරක හුරු කරන්න ඕනේ. මොකද දැන් මම ඔයාලා ඒක හුරු කරනවා කියලා මට තේරෙච්ච නිසා තමයි මට ඕන දෙයක් කියන්න පුළුවන්. ඇයි? දැන් මම කිව්වොත් එහෙම දැන් මම කියපු කරුණු එක නිසා ඔයාලට අහන්න ඉඩ නොදෙන විදිහටම කියලා තියෙන්නේ. මොකද ඔයාලගේ අර ගතියක් තියෙනවා කියලා මට තේරෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි වැඩේ කරනකොට අපිට මේ වැඩනේ අපි ගෙවල් වල ඉන්නේ. අපි කොහොමද මේක කරන්නේ? ඔය ප්‍රශ්නේ එනවද නැද්ද කෙනෙකුට? ඕක එන්නේ නැති වෙන විදිහ තමයි මම ඔයාලා හුරු කරේ. ඒක එන්නේ නැති විදිහ හුරු කරාම මම කියන එකට විතරයි අවදාන්නේ. එතකොට මොකද වෙන්නේ? අරව කරද්දි මේකට තන දෙනවද නැද්ද? තන දෙනවා. මං කියන කාරණාවට ඇතුළින්වත් ගැටෙනවද? ඇතුළින්වත් ගැටෙන්නේ නැහැ. මේකේ වැදගත්කමත් එක්කත් දුර්ලභ කන සම්පත්තිය කියලා බුදුරණන් දේශනා කරනවා. ක්ෂණ සම්පත්තිය දුර්ලභයි. දුර්ලභයි කියන්නේ අති දුර්ලභයි. අපිට දැන් අහන එක එකක් මල්ලි. හැබැයි අපි ටික ටික හරි අහනවනම් අපිට ටික ටික හරි හිතන්න. දැන් ඔයාලට මේ මං යන ස්පීඩ් එකට යන්න බෑ දේශනා කරන. ඒක යන්න බැරි එක වෙනම එකක්. නමුත් යම් මට්ටමකට ඔයාලට හැදෙන්න පුළුවන්. දැන් ඔයාලගේ තියෙන දැන් තියෙන ගතියත් එක්ක හැම වෙලෙම ඉදිරිය දියුණුවක්. ඉදිරියට යෑම. ඔන්න ඔය ගතිය ටික ටික ඉස්සරහට එන්න. නැත්නම් ඉතින් නුනුතු පාදයක් කරගෙන ජොබ් එකක් කරලා අවසානයේ මැරලා යනවා. ඔක්කොම ලෙම තමයි. වෙන මොනව වෙන්නේ? ඉතින් හැදයක් වෙන්නේ නැහැ. හජකම හරිය ලැබෙනවා නම් පොඩ්ඩක් හරි සතුටු වෙන තිබ්බා අපිට නිකන් බලපුලුවන් කාර්යකමක් එක හරි ඉන්න පුළුවන්. මේ වැඩවලට තියෙන මේක කියනවා මේ කියන්නේ වැඩක් නැතිලා කොහොමද කියන්නේ
ඒක නැතිවම තමයි නැත්නම් වැඩ කියන වැඩෙන් කාර්යයක් ඉදිරි කරන එක නෙමෙයි වැඩක් නැති වුණාම තමයි වැඩක් වෙන්නේ තමයි මේ ඉතින් මේක සුත්තයි විනාඩියක් දෙකක් හරියම කරන්නේ. ඒක තමයි ඇත්තටම ඒක දැන් ඇත්තම සජ්ජායනා කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ අපිට එකපාරට නෙමෙයි දැන් කියනවට පළවෙනියට කරන්න ඕනේ. ඊළඟට වැදගත්කමත් එක හරියට වෙනවා ඊළඟට. දැන් ওই උපාසකම්මලා ඉන්නවනේ සජ්ජායනා කඩපාඩම්. අවුරුදු 60 70 උපාසකම්මලා ඒ කියන්නේ ඉච්චරට අර එකක් කියන දෙකක් නැමෙන්නේ කරනවා. ඒක වැදගත්කමත් එක්ක කරනකොට ආයි මතක හිටින එක අර ඔක්කොම ටික එනවා ඊළඟට. අනික දැන් කාටවත් පාලිනේ මේවා කියලා හිතන්න දෙයක් නැහැ. මොකද ඔක්කොම සිංහල අර්ථ මම කියලා දෙනවා. තා පොඩ්ඩයි තියෙන්නේ. සිංහල අර්ථ ඔක්කොම කියලා දෙනවා. එතකොට ඒක ඒ දේශනාවක් අහලා ඒ වැදගත්කමත් ඒක කාටපාඩම් කරනවා කියන එක ඕන කෙනෙකු කරන්න පුළුවන්. එතකොට අර ටික ටික හරි ඇත්තටම මේ දැන් සජ්ජායනා කරන්න ටික ටික හුරු වුණා නම් දැන් අපි ගෙදරදී පිරිත්යම සජ්ජායනා කරනවා මේ පිරිත් මෙන්න මේ ගාථා ටික ඒවා අමාරුනේ අනික දැන් මම ගාථා නම් බොහෝ වෙලාට කියව මම කරන්නේ එතකොට ඔන්න ගාථාවක් අහන්න පුළුවන් ඒක මම කියවලා තියෙනවා සිංහල තේරුමක් කියලා දීලා තියෙනවා ගාථාවක් කියලා තියෙනවා ඒක ලියා ගන්න පුළුවන් සිංහල තේරුමක් කියලා දීලා තියෙනවා එතකොට මේ ඔක්කොමත් එක්ක සජ්ජායනා කරන්න බැයිද ඔක්කොම ටික තියෙනවා ඇයි සජ්ජායනා කරන්නේ? අර මිනිස්යාගේ අර සිද්ධි, අරයාගේ සිද්ධි, අර කටේ අර සිද්ධි, අර ඔක්කොම මතකයි. මේක මතක කරගන්න එක මේක කොහොම ඕන වෙන්නේ? නේ? මම ඇත්තටම හරි කැමතියි මේ පාලි පාඩයක් එහෙම කියලා ප්‍රශ්නයක් අහනකොට ඇයි මේ බුද්ධ වචනේ හතරක් දීලා තියෙනවා. ඒකට තනත් ඇයි ඒකෙන්නේ තනත් දීලා තියෙනවා කියන්නේ මතකෙන් කතා කරනවානේ. එතකොට අර ඇත්තටම මේ කියන්නේ ওই බුද්ධ වචනයක් එක්ක පාලියෙන් ඇහෙනකොට නිකන් මට ওই සිංහලෙන් කියවනකොට නිකන් මේ ඒක නිකන් අර දියාරු ගතියක් දැනෙනවා. පාලියෙන් ප්‍රශ්නයක් කියලා මෙන්න මේ කාරණාවක් කතා කරනකොට එතකොට අර නිකන් අමුතු ඇක්ටිව් එකක් එනවා. අමුතු ලස්සනක් එනවා. අමුතු සුන්දරත්වයක් එනවා. අමුතු ප්‍රීතියක් එනවා. පාලි භාෂාව කියන එක නෙමෙයි. ඒකෙන් ගැඹුලා තියෙන අර්ථය නිසා. භාෂාවෙන් මට නම් දැන් තියෙනවා. මම හරිය කැමති පාලි භාෂාව කතා කරන කට්ටියත් එක්ක ඉන්න. ඒ කියන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. මේ භාෂාවෙන් මේ සුන්දර ධර්මය තියෙන එක. නැත්නම් මටත් පුදුම විදිහට දැන් ඔය හුදකලා වෙන එකට හිත නැගෙනවා පුදුම විදිහට. හරි කැමැත්තක් ඇතිලා තියෙන දේ. ධර්මය අහලා හිතලා පුදුම ඕනකමක් තියෙනවා. ඇයි මේකේ තියෙන සුන්දරත්වය භුක්ති වෙන්නේ? එච්චර සුන්දරයි. ඒ සුන්දරත්වය මේ ලෝකේ අර ගාථාව මේ අද උදේ උද්දපාන සූත්‍රයේ අර පිදුරු දාපු එක ලිඳට ඒක අර ගාථාවක් තිබ්බනේ. කිං කෛරා උදපානේන ආපාචේ සබ්බදාසියෝ තණ්හාය මූලතෝ චේත්වා කිස්ස පරිේෂණංචරේ කියන. ඒක කියන්නේ හැමතැනම වතුර තියෙනවා නම් කිං කෛරා උදපානේන නිදක් හොයන්නේ කුමකට නිද අදාළ නැන්නේ හැමතැනම වතුර තියෙනවා නම් නිදක් කුමටද හොයන්නේ ඊළඟට ඒක කියනවා තණ්හාය සම්පූර්ණ සින්දර පස්සේ මොනවා හොයමින් හැදෙන්නේ ඒක මම ඒකට අර්ථයක් දැම්ම තව එකක් ධම්මපීති සුඛං සේති කිස්ස පරිේෂණාචාරේ ධර්ම ප්‍රීතියෙන් සැපෙන් ඉන්නවනම් ආයෙත් මොනවා හොයමින් හැසිරෙන්නද ධර්ම ප්‍රීතිය කියන සැපය ධර්ම ප්‍රීතියෙන් ලැබෙන සැපය ඒ මොකක්ද ලැබෙන්නේ නෙමෙයි මොනවත් අහුවෙලත් නෙමෙයි හැබැයි ඒක ප්‍රීතියක් ඒක සැපයි. දැන් අපේ තියෙන අමුතු මේනියාවක් තියෙනවානේ මේ මොකක් හරි තේරුම් ගන්න ඉන්න ඕනේ කියන්නේ. ඔන්න ඕකයි වැඩි තියෙන්නේ. ඔන්න ඕක නැතිව තියෙද්දි දැන් මම දැන් ඊයේ කතා කරා කරුණු පෙරේ. දැන් ඒ වගේ මගෙන් ඇහුවොත් මට කියන්න පුළුවන් සූත්‍රය ටික විතරයි. මතක සූත්‍රේ කරුණු ටික කියන්න පුළුවන්. සූත්‍රේ පාන්නේ. අරවා ඒ හිතපුවා. ඉතින් ඒව මතක නෙමෙයි. ඒ ප්‍රීතියත් එක්ක ඉක්මතු වෙන කරුණු. අර්ථ විශ්ලේෂණය.
ඒ සූත්‍රය දිහා දකිනකොට. ඉතින් ඒ ප්‍රීතිය තියෙනවා නම් ආයෙත් වෙන හොයන්න දෙයක් නැහැ. මොනවා නම් හොයමින් හැසිරෙන්න. අන්නේ ප්‍රීතිය එක භාවිතා කරන්න තියෙනවනම් ඒක ඉතින් ගොඩාක් වටිනවා. මම අර රූපේ කියන එකට සාමාන්‍ය විවාහයේ ගොඩක් දැන් ෆොටෝ එක කියන්නේ දැන් ඒක කඩලා ගන්නයක් තියෙනවා මේ ඒ ගන්නේ ඒ ෆොටෝ එකෙන් අපි ඊගල දෙලවල එහෙම බලමු දැන් පරමාණු වලටනේ සෝරින් ඒකවල අස්සේ වාගත්ත කට්ටිය එයාගේ ඒ පස්සෙම ගිහිල්ලා නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන ඊට වඩා දෙයක් වගේ ඒකකොට එහෙම බලපුවම හරියට අර කලින් විද්‍යාඥයව අභිවාහනය කියලා කියනවා එයාගේ තීරියොත් කියලා දැන් අර විදිහට ඔය රූපයක් එහෙමනම් ඒකකොට ඒ කට්ටිය ඒකට වල්ලා සිවුම් යනවා කියන්නේ අර කට්ටිය වල ශ්‍රේෂ්ඨ මම දැක්ක ප්‍රශ්නයක් අහගෙන කවුරුහරි මම දැක්ක නෑ මොකේද කියලා හාමුදුරනේ මට මතක නෑ මොකේද බුදුරන් වහන්සේ පඨවි ආපෝ තේජෝ වායු අණු මේක වෙන් කරමින් බලන හැටි පැහැදිලි කරා තවත් හරි කියුම් ක්‍රමයකට නමුත් විද්‍යාඥයෝ නියුට්‍රෝන ප්‍රෝටෝන මිට එහා වෙන් කරා නියුට්‍රෝන ප්‍රෝටෝන ප්‍රති ඉලෙක්ට්‍රෝන ඉතින් හාමුදුරනේ බුදුරන් වහන්සේට වඩා මේ අය ඊට වඩා දෙයක් හොයාගෙන තියෙනවා මට මේක පැහැදිලි කරලා දෙන්න හරි ප්‍රශ්නේ හරිනේ බුදුන් වහන්සේට දෙයක් හොයාගෙන යලා ඇයි එච්චරට මේ ගන්න ක්‍රමී වැරදි. ධර්මයේ ආහන ක්‍රම. ඒ කියන්නේ ඒ දැන් ඒ ප්‍රශ්නේ ඇයි මේ ප්‍රශ්නේ එන්න ඉඩ තියෙන සමාජෙට? බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා විග්‍රහ කරේ ඕකනේ. ඉතින් ඕක විග්‍රහ කරාට පස්සේ ඉතින් ඒ ටික හදයක් විද්‍යාඥයෝ හොයන්න තියෙනවා. දැන් මම මේ දවස් ටිකේ අර ඒ සමාජෙට කියලා දෙන්න ඕන නිසා තමයි අර මේ දේ සම්බන්ධයෙන් දේශනා ටිකක් ඇහුවා සහ මේ බැලුවානේ. ඒ සමාජෙට කියලා දෙන්න ඕන නිසා. ඒක බැලුවට පස්සේ තේරෙනවා මේ බුදුදහම කියලා ගත්ත දෙයට වඩා ඉහළ දෙයක් ඒක. ඒකයි දර්ශනේ. දැන් කවුරු හරි දැන් එයාලා හාමුදුරුවෝ වගේම සිවුරු පොරවගෙන ඉන්නේ කහ පාට. ඉතින් ඒක ඇහුවොත් එහෙම කවුරු හරි තට්ටෙත් බාලා හාමුදුරුවෝ කෙනෙක් බණ කියන්නේ. වෙනස් දෙන්නේ බුදුරණවහන්සේ ගැන කියන්නේ ඇත්තටයි. අවසානයේ ආත්මය කියන කාරණාවත් එක නතර වෙනවා. ඉතින් මේ දැන් මොකද අපි ඉගෙන ගත්ත බුදුදහමට වඩා ඒක ඊට වඩා දාර්ශනිකයි. අනික හාමුදුරුවෝ කියන්නේ. ඇයි මේ බුදුදහම කියලා මේ අර ලරන් ආපු අර කතන්දර හැලිත් එක්ක ඒකත් එක්ක ලං කරගත්ත ටික නිසා තමයි මේක වෙන්නේ. සිලබස් එකක් හැටියට අර මේ නිකන් සිද්ධාන්තය බෙද බලනවා. ඒක වචන මාත්‍රයෙන් එහෙම ඉගෙන ගන්න පුළුවන් නම් මේ දඬුවු සූත්‍රය එක විදිහකට යනවා නේද? ඒ කියන්නේ වලින් ඉතිරි විස්තර කරනවා. එහෙම සෙන්ටෙන් වල එක විදිහට විස්තර කරන්නේ නැතුව මේ බුදුරණවහන්සේ මේ වචන ටික කියාගෙන ගිහලා ඒකේ තේරුම කියාගෙන යන හොඳට ඇති. එක සිද්ධාන්තයකට මොකක්ද දුන්නා නම් ඇති. මේ තියෙන්නේ මහා අවුලක් තියෙන මේ ධර්මයේ කියලා අල්ලගෙන තියෙන මේ මහා අවුල නිසා. කතන්දර ටිකයි ධර්මික විග්‍රහයයි අල්ලගෙන තියෙන මහා අවුල නිසා තමයි මේ ධර්මයේ බබලන්නේ නැත්තේ. විවෘතනස කාරවත් කිසි කෙනෙකුට හේතු සහිතව කතා කරන්න බෑනේ කතා කරන කරුණු. හේතු සහිතව කතා කරන්න බෑ. ඇයි? කතා කරන්න බෑ යාලා ලොප් වෙනවා. ඒ කතා කරන්න බැරි කරුණු ටික වහගෙන තමයි කතන්දර අර විස්තර අමුතු දේවල් දාගන්නේ. ඉතින් ඒකත් එක්ක මොනව කරන්නේ දැන් අර විදි බැලුවොත් ඉතින් ඇත්ත. සම්පූර්ණයෙන් ඒ කියන බුදුදහම කියලා කියන්නේ ඒක න ะ විද්‍යාඥයෝ ඊට වඩා බුදු වෙච්ච පිරිසක්. ඒ ඊට වඩා එහා දර්ශනයක් හොයාගත්තා. ඒ කියපු විදිහට දර්ශනවාදියත් එක්ක මේ හොයන කාරණාව එක දැන් මේ මං කියපු කරුණුම ඔය ද්වේතාවය ඔය හැම එකක්ම මේ බ්‍රාහ්මණයෝ දන්නවා. ඉතින් ඒ බ්‍රාහ්මණයෝ අපි දන්න බුදුදහමට වඩා ඊළ එකක් හොයාගත්තා. ඒ කියන්නේ අර යාලා කියන්නේ දැන් මේක පිටින් බැලුවට පස්සේ මේ බුදුදහමේ යාලාගේ දේ එක්ක වගේම තියෙන්නේ. යාලාගේ කවුද යාලා කියන්නේ යාලාගේ දෙවි කෙනෙක් කියන යාගේ අවතාරයක් කියනවා විෂ්ණුගේ අවතාරය. බුදුරණවහන්සේ කියන්නේ. හරි ඉතින් යාලා කියන කාරණාවත් ඒක. ඇයි? මේ කියන කරුණොයි ඒ කියන කරුණොයි මේක ඊට වඩා යාලේ කරුණ ඊට වඩා ශ්‍රේෂ්ඨයි. ඒ වගේම කොටසක් තමයි කියන්නේ. පිටට පේන්නේ ඒක. අර්ථානිත භාවයක් කියමු ඉන්නේ. එච්චරවත් නෑ අපේ සමාජي බෞද්ධයෝ. එච්චරවත් නෑ. අපි මේ ලංකාවට අර හිසිවරු ටික ආවනම් එහෙමමල්ලි ලංකාවට ආනම අර දර්ශනවාදී ඔක්කොම ටික අනේ බුදුදහම අතහැරලා
මේ එයාලට යනවා. එයි එච්චර දර්ශනවාද. ඕනම් බුදුරජාණන් වහන්සේ කියලා පොඩ්ඩක් අමාරුනේ බුදුරජාණන් වහන්සේ ගැන පොඩ්ඩක් අර අමුතු මේකක් කියන නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියන්නේ කියලා කිව්වොත් එහෙම කියලා අවසානයේ තියාලා චින්තනෙ මෙහෙवला අර අතෙන්ද යමු කරන්න පුළුවන්. එච්චරට මේ සමාජයේ මිනිස්සු අන්ධයි කියන්නේ පුදුම අන්ධකමක් කියලා. දේශනාව කාලේ ඉතනදී අවශ්‍ය ඒකම දුරනවා එවනේ ඒක වස්නාදාරක ඇහුවා ඒක වශයෙන් කොනක් දුරවස්සේ මම තමගේ ජීවිතෙන් අරගෙන ඒ විදිහට ගලවලා බලලා දෙන්නේ ප්‍රශ්නයක් කියලා නම් ගලවලා බලලා දෙන්නේ ආයෙ පාරක් ආයෙ සම්බෝධනය ඒත් ඒ වගේ ප්‍රශ්න ඒ තරව වගේ කියලා එන්න දෙන්නේ ඊට පස්සේ ආයෙ හැවලා හැවලා යනකොට මොකද ඒක සමානට ගලවලා දෙන්නේ ආයෙ අවුරුදු උදේ ඒ උදේ යනකොට ගලවලා දෙන්නේ මම ගමනට එන්නේ ගන්න එපාරින්නේ කියන්නේ අතනින් කියලා අයමත් තිබෙන උපාදිනේ කියලා අපිට කියලා පාරින්නේ නේද මේක සාමාන්‍ය සාක්ෂාත් කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපිට කවදාවත් ගැලවෙන්න බෑ මල්ලි. දැන් අපි හිතුවට හැබැයි අපි ওই විදිහට හිතන්නේ නැත්තම් ඒත්ද? දැන් අපි හිතනවානේ අපි කවදා හරි හිතලා läග ගන්න නැති එකට යනවා කියලා. läග ගන්න නැති එකට යන මූලිකම කාරණාව තමයි අන්ත අසරණ වෙන එක. ඒ කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි අහන්නේ. අනේ ස්වාමීනි මේක මට මෙලෝදියක් තේරෙන්නේ නැහැ. මට මේ මං කොහෙන් ගියත් හිර වෙනවා. කියලා අර හිතලා අන්ත අසරණ වෙලා අර ડોක්ටර් විජේරත්නගේ දපණේ දානවා කියලා. ඒ මට්ටමටම වැටෙනවා. අන්න ඒක තමයි හරියටම සිදු වෙන්නේ. එතෙක් ඉතින් අර විදිහට හිතලා එනකොට අපි හිතන්න ඕනේ කොහෙන් හරි අහුවෙනවා. කියනවා අවුත් මට ගලවලා දෙන්න කියලා හිතනවා. ආයෙ ගලන්නේ මොකක්ද ඒක විදිහට කරනවා රයිමත් හිතනවා. ආයෙ ඒ කියනවාට ආයෙ හරි. ආයෙමත් ආයෙ හිතනවා. මේක පාරනේ විකුණේ ජහල් කාර්යයක් තමයි. ඒක කොහොමද මල්ලි හරි දෙයක් අහන්න බෑනේ. හරි දෙයක් අහන්න බෑ. හරි විදිහට වෙන්නේ නැමෙන එක විතරයි. හරි විදිහට නැමෙන එක විතරයි. නැත්තම් අර දේශනාවේ අර්ථය මොකද්ද? ඔන්න හරි විදිහට අනිත් අහන්නේ. අපේ එකක් අහනවා නම් කොහොමද වැරදි? අර ඒක වැරදි. හැබැයි ඉතින් අපි ඒවට ඒ එද්දි läගගෙන ඉන්නවට වඩා අහලා කඩා ගන්න එක හරි. ඒතර අපිට දෙන්න පුළුවන් නේ අපිම කඩා ගන්නවා කියන නං නෑ එහෙම වෙන්නේ නැහැ. අහලා කඩා ගන්නට ඕන. දෘෂ්ටිය. නැත්නම් අපිට හිතනවා මේ මහණෙක් වැරදිුනේ ඉතින් ආය අහන්නේ නැහැ ඊය. අපට ආය හදාගන්න බෑ ඒකට. කඩා ගන්න අහන්න ඕනේ. හරි විදියට ඇහිමදී සිදුවීම් දෙකයි වෙන්නේ. හරි විදියේදී අර දේශනාවේ අර්ථය කියලා ඒ කරුණුත් එක්කම කියලා ඒකේ අර්ථය අහන්නේ. අනිත් එක තමයි අන්ත අසරණ වෙලා ඉල්ලා සිටිනවා කියලා දෙන්න කියලා. ඔන්න ඔය දෙක විතරයි හරි විදියට ඇසීම තියෙන්නේ. හැබැයි අර විදියට වැරදි කියලා අහන්න නැතුව හිටියොත් එහෙම කවදාවත් හරි විදියට අහන්න බෑ. දැන් අද ගොඩක් වෙලාවට දැන් ගොඩක් අය බයයි අහන්න මගෙන් ඔය කියන්නේ දැන් සාකච්ඡාවල පොව වැරදි විදියට අහලා ඉතින් බැනුම් ගහන්න නේ දෘෂ්ටි කඩා ගන්නවා කියලා තෝරන හරි. වැරදි විදියට කියන්නේ අපිට අපේ තියෙන එකත් එක්කනේ අපි අහන්නේ. ඉතින් ඒ වෙලේ ඒක කැඩෙන්න කරුණ කියන්නට ඕන. නැත්තම් හරියන්නේ නැහැ. නැත්තම් එල ඒක දැන් සීලයක් කඩෙනවා නම් කියලා දෙන්න පුළුවන්. හිතන විදිය රාගය ද්වේෂය එනවා නම් ඒකත් පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් ප්‍රකට වෙනවා. දෘෂ්ටියක් කොහොමද ප්‍රකට වෙන්නේ? දකින විදියක් කොහොමද ප්‍රකට වෙන්නේ? කරුණ කියන්න මෙපේ. එතකොට ඒකට කරුණ කියන්න ඕනේ ඒක නැති වෙලා යන්නේ. ඒ දෘෂ්ටිය. අරකනම් පේනවා ටිකක් හරි. දැනෙනවා සමාජයට මේ තරහින් ඉන්නේ මේ බොරු කියන්නේ නැත්නම් මේ මේවා කරන්නේ කියලා පේනවා. ඉතින් කියන්න පුළුවන්. අරක පේන්නෙම නෑ. ડોક્ટરે උරුම උපා කියනවා ගන්නාමේ උරුමන්නේ ඒක තමයි. ඇත්තම ප්‍රශ්නේ නොකියුවොත් එහෙනම් කවදාවත් බෑ. ඒ කියන්නේ ડોක්ටරයි
ડોක්ටර්ටත් බොරු කරොත් එඩේ හරියන්නේ නැහැ. ලෝයටත් බොරු කරොත් කොහොමත් අඩෝ දිනන්නත් බෑනේ. ඒ දිනකට කොහොමත් විවෘත වෙන්නට ඕන. ඊට වඩා ඒ වගේ දහස් ගුණයක් විතර මෙතන විවෘත වෙන්නට ඕන. නැත්නම් මේක අපට ආවේනිකව රහස් තියෙන්න බෑ. අපට ආවේනිකව හැඟීම් තියෙන්න බෑ. හරියටම සිද්ධ වෙනකොට අන්න ඒකයි. කෙලින්ම නැමීමයි තියෙන්නේ.